Net FM Unlimited. අයිබෝවන් රාත්‍රී 7යි විනාඩි 33යි දැන් වෙලාව. දවස් 66කට පස්සේ රට පුරාම ඇඳිරි නීතිය අද ලෙහෙල් කෙරුණා. මේ තීරණය ගැනුනේ මාස 1.5ක් පමණ තිස්සේ නතර වෙලා තිබුණු ජන ජීවිතය ආර්ථික ක්‍රියාකාරකම් යලි පනගන්වන උත්සාහයේ තවත් පියවරක් විදිහට. නමුත් නතර කරපු වාහන එන්ජිමක් වගේ හරි පහසුවෙන් රටක ජන ජීවිතය රටක ආර්ථික ක්‍රියාකාරකම් යලි පනගන්වන්නට බැහැ. ඒ වෙනුවෙන් වඩා විධිමත් සහ සැලසුම් සහගත වැඩපිළිවෙලක ඉදිරියට යා යුතු වනවා. අද Net FM Unlimited කනපිට සංවාදයත් අප පෙළගස්වන්නට කල්පනා කළේ කලක් නතර වී තිබුණු ජන ජීවිතය ආර්ථික ක්‍රියාකාරකම් යලි පනගන්වන්නට දරන මේ උත්සාහයට දිරිදීමක් වශයෙන්. ලැබුණු තාවකාලික විරාමයේදී උගත් පාඩම්ද සැලකිල්ලට ගනිමින් අපි අලුතින් පටන් ගමු, අලුත් තැනකින් පටන් ගමු, අලුත් විදිහකට පටන් ගමු ආදී වශයෙන් මේ දිනවල බොහෝ යෝජනා, බොහෝ අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. යෝජනාවලට එහා ගිහින් එය කොහොමද අපි ක්‍රියාවන් බවට පෙරලන්නේ? අපි ඇත්තටම කොහොමද පටන් ගන්නෙ? ඒ සඳහා අපි කොහොමද වැරදි හදාගන්නේ කියලා අද අපි සංවාද කරන්න සූදානම් වෙන්නේ. මේ සංවාදයේ වෙනුවෙන් අපි ඇරයුම් කර සිටියා ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපතිවරයා සමන් වරුසවිතාන මහත්මයාට, ඒ වගේම ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ උපසභාපති ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ කමිටු සමාජික වරලත් ඉංජිනේරු අර්ජුන මනම්පිරි මහතාට අයිබෝවන් ඔබ දෙදෙනාටම. අයිබෝවන්. ශ්‍රාවක හිතවතුනි, ඔබ දන්නවා ඔබටත් මේ සංවාද සභාව විවෘත බව. ඔබට පුළුවන් 0112 55 33 63 අපේ මැදුරියේ දුරකථනයෙන් අපිට කතා කරන්න. එහෙම නැත්නම් 077 218 65 අංකයට ඔබේ ප්‍රශ්නය, ඔබේ අදහස Viber පණිවිඩයක්, WhatsApp පණිවිඩයක් විදියට එවන්න. සභාපතිතුමනි, දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපි කොහොමද ආයෙත් පටන් ගන්න, ඒ සඳහා අපි කොහොමද අපේ වැරදි හදාගන්නේ කියලා. සිදුවෙච්ච වැරදි බොහෝ දෙනා පෙන්වා දෙමින් ඉන්නවා. හෝ සිදු වෙමින් තිබෙන වැරදි බොහෝ දෙනා පෙන්වා දෙමින් ඉන්නවා. අපි විවේචන කියන වචනේ පාවිච්චි කරමුකෝ. විවේචන බොහෝ ගණනක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. රටක් විදිහට අපි කොහොමද මේ විවේචන දරාගත යුත්තේ? මේ විවේචන වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ? ඒ දෙය කියන්නේ අපේ විරුද්ධ පාක්ෂිකයෙක් නිසා අපි ඒක සැලකිලිට ගත යුතු නෑ කියලා අපි පැත්තකට දාන්න ඕනද? එහෙම නැත්නම් කියන කෙනා කවුද කියන එක නොසලකා කියන දෙයට වටිනාකමක් දීලා අපි ඊට ප්‍රතිචාර දැක්විය යුතුද? නැවතත් මම අයිබෝවන් කියනවා. ඒ වගේම Net FM නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ශ්‍රී ලංකා විද්‍යාත් උද්‍යෝගයේ සංගම් සංවිධානයේට ලබා දීම ගැන. ඒ වගේ නිෂ්පාදන කණ්ඩායමට මම බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ කිව්වා වගේ අද අපි නැවතත් ජීවිතය පටන් ගන්න අරගෙන තියෙනවා. මේ වෙලාවේ මම විශ්වාස කරනවා අපි සාමාන්‍යයෙන් අලුතෙන් ඔබ කිව්වා විවේචන එල්ල වෙනවා. ඒ වගේම වෙන වෙනත් යෝජනාවන් එනවා. මම විශ්වාස කරන්නේ වෘත්තිකයන් වශයෙන් එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව වශයෙන් යම්සි යෝජනාවන් අපේ ජීවිතේ පටන් ගැනීම පිළිබඳව හෝ මින් ඉදිරියට යාම පිළිබඳ යෝජනාවන් තියෙනවා නම් මේ තාර්ථිකව සිටිය යුතුයි කියන පදනම. මේ තාර්ථික සිටවීම කියන සිටවිල්ල එහෙම නැත්නම් තාර්ථික චින්තනය කියලා කියන්නේ ඔබ කිව්වා වගේ අනිකුත් චෝදනා වෙනත් යෝජනා සහ විකල්ප දේවල් ගැන ඊට බුද්ධිමත්ව එහෙම නැත්නම් ඊට ධනාත්මකව සිතමින් කරන්න ඕන කාර්යයක්. අපි දර්ශනය වැනි එහෙම නැත්නම් දර්ශනය වගේ විෂයපතයන් තුල අපි කතා කරන මේ තාර්ථික චින්තනය එහෙම නැත්නම් තාර්ථික සිටවීම ගැන අත් වශයෙන්ම කියනවා නම් සරලව කතා කරනවා නම් මම හිතන්නේ අපි යම්කිසි සිතුවිල්ලක් එහෙම නැත්නම් අපගේ යෝජනාවක්, අපේ චෝදනාවක් හෝ යම් දෙයක් අපි ඉදිරිපත් කරද්දී සමාජයට, සමහරවිට පෞල් කුටුම්බයක් වෙන්න පුළුවන්, සමහරවිට අපේ ස්ථානයක් ආයතනයක් වෙන්න පුළුවන්, මහා පොදු සමාජයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි ඒ ඉදිරිපත් කරන යෝජනාව හෝ චෝදනාව
නිතරම අපගේ පසුබිම මත තීරණය වෙනවා. ඒකට අපිට බයස් වෙනවා කියලා කියනවා අපි. කියන්නේ අපි ඒ ගැන අපි හිතන හිතවිල්ලෙන් අපේ ඇන්ගල් එකෙන් අපේ කෝණයෙන් තමයි බලන්නේ. තමන් ගත්තත් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ගත්තත් ඒ සියලුම දේවල් වෙන්නේ ඒ කෝණයෙන් බලලා තමයි චෝදනාව සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී රටකට ප්‍රතිපත්ති තීරණ ගන්න අවස්ථාවකදී අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ මං හිතන්නේ ඔබ කිව්වා වගේ මොනෑම දෙයක් ආවත් තමාගේ පසුබිම තමාගේ සමහර ආගම් වෙන්න පුළුවන් තමයි ජාතිය වෙන්න පුළුවන් තමාගේ වෘත්තීය පසුබිම වෙන්න පුළුවන් කෙසේ වෙතත් ඔබ කිව්වා වගේ අපි ඒක විශ්ලේෂණය කළ යුතුයි වෙන වෙන කෝණ වලින් වෙන වෙන මාන වලින්. ඒක තමයි මම හිතන්නේ අපි ප්‍රවේශ වෙන්න ඕන කාරණාව. ඒකට අපි කියනවා නැවතත් තාර්කික චින්තනය කියලා. දැන් ඔබ කිව්වා මේක ස්ථානෙට ප්‍රවේශ වෙනකොට මේ විද්‍යාත් වෘත්තිකයන්ගේ සංගමයටත් ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ ඒ ගැනත් කියන්න අවශ්‍යයි. හේතුව 1975 දී ශ්‍රී ලංකාවේ ඔබ දන්නේ 1972 දී ශ්‍රී ලංකා ජනරාජ්‍යයක් බවට පත් වෙනවා. එවිට තිබුණු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ ව්‍යවස්ථාවේදී අපි දකින කටයුත්තක් තමයි මීට කලින් තිබුණු ව්‍යවස්ථාවේ තිබුණු සෙනෙට් සභාව. මහජන මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව තිබුණා. ඒ වල සෙනෙට් සභාව අහෝසි වෙනකොට සෙනෙට් සභාව නිතරම සෙනෙට් සභාවේ හිටියේ වෘත්තිකයන් විද්වතුන් රටේ නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට අවශ්‍ය අනුග්‍රහය ඒගොල්ලෝ දැක්වුවා. සෙනෙට් සභාව අවසන් වෙන අවස්ථාවේදී නැති වෙනකොට 1972 දී ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ සෙනෙට් සභාවේ අඩුව පිරිමහන්න වෘත්තිකයන් වෘත්තික ආයතන ජාතික මට්ටමේ වෘත්තික ආයතන 11ක් එකතු වුණා. අත් වශයෙන්ම මට මතක් කරන්න වෙනවා අපේ පළවෙනි සභාපති ආචාර්ය නාත් අමරකෝන් මහත්මයා. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. හැබැයි වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වුණාට ඔහු ඉංජිනේරු වෘත්තියට ඇරෙන්න වඩා අනුකුත් වෘත්තීන් වෛද්‍ය වෘත්තිය ඒ වගේම නීති වෘත්තිය වගේ වෘත්තීන් 10ක් එකතු කරගෙන 1975 දී ඇති කරනවා ශ්‍රී ලංකා විද්‍යාත් වෘත්තියන්ගේ සංගම් සංවිධානය. දැන් මේක අපේ මේ තාර්කික චින්තනයට හැරි ඔබ කිව් කතාවට ඇයි මේක සම්බන්ධ කරන්න කියලා මම කියන්න ඕන. මොකද දැන් අපි බලන්නේ එක පැත්තකින් නෙවෙයි. ඒ අවස්ථාවේදී රටට අවශ්‍ය යම්සි දෙයක් අවශ්‍ය වුණා නම් යම් යෝජනාවක් තිබුණා නම් මෙම සංගමය මගින් වෙන වෙන කෝණ වලින් වෙන වෙන පසුබිම් වල ඇති වෙන වෙන විශේෂයෙන් වෙනත් ක්ෂේත්‍රවල විද්වතුන් එකතු වෙලා යම්සි යෝජනාවක් ගෙනාවා නම් ඊට විරුද්ධ ප්‍රතිවිරුද්ධ යෝජනා සහිතව ඒ වගේ තර්ක ඉදිරිපත් කරමින් අවසානයේදී තීරණ ගන්නවා. මේක තාර්කික චින්තනයක් තමයි. ඒක 1975 දී වුණා. අද ශ්‍රී ලංකා විද්‍යාත් වෘත්තිකයන්ගේ සංගමය ජාතික තලයේ විද්‍යාත් වෘත්තීය ආයතන 52කින් යුක්ත වෙනවා. අවසානයේදී අපට එකතු වුණේ ශ්‍රී ලංකාවේ භෞතික විද්‍යා සංගමය. ඒ වගේම 52ක් ඒ වගේම වෘත්තිකයන්ගේ වෘත්තික ආයතන 52කින් සහ වෘත්තීය 32කින් යුක්ත වෙනවා. ඉතින් අපි යම් යෝජනාවක් කරනවා නම් චෝදනාවක් කරනවා නම් ඒකට මෙම දැන් අපි වගේ ආයතනයක ඉන්න විවිධ ක්ෂේත්‍රවල ඉන්න මේ වෘත්තිකයන් මගින් ඒ සියලුම යෝජනා එකට එකතු කරලා ඊටාම මම කියන්නේ ඒක විශ්ලේෂණය කරලා ඒ වගේම සාධාරණ තීරණ ගන්නවා. ඔබ බැලුවොත් අපි නායක වශයෙන් අපි කියපු කතාව අපි දෙන යම්සි පණිවිඩයක් තියෙනවා නම් ඒ පණිවිඩය වෙනත් කෝණ වලින් බැලුවොත් අපේ තියෙන වැරදි අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මම හිතන්නේ විද්‍යාත් වෘත්තියන්ගේ සංගම් සංවිධානයේ සහ අද අපි කතා කරන මේ මාතෘකාව බොහෝසේ එකට යනවා. මේ ආරම්භයත් එක්කම ඔබ සභාපතිතුමනි මම ඔබතුමන් වෙතට ආවොත් දැන් සභාපතිතුමන් මේ පෙන්වා දෙන්නේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමය හැමතිස්සෙම ඉදිරිපත් වන යෝජනා වේවා ඉදිරිපත් වන අදහස් වේවා එහෙම නැත්නම් අපි ගමු විවේචන හෝ චෝදනා කියලා මේ ඕනම එකක් එක කෝණයකින් බලන්නේ නැතුව එකිනෙක වෙනස් කෝණ වලින් බලලා ඒ පිළිබඳ සමාලෝචනයක් සිදු කරමින් වඩා නිවැරදි තීන්දුවට එන්න උත්සාහ කරනවා.
නමුත් විද්වත් වෘත්තිකයන්ගේ සංගමය ඇතුළේ තියෙන මේ ආදර්ශය රටක් විදිහට අපි පිළිපදිමින් ඉන්නවද? එහෙම නැත්නම් තවදුරටත් අපි විවේචන සලකන්නේ අපේ ආධාරකරුවෙකුගේ අදහසක් හෝ විවේචනයක් විදිහට, එහෙම නැත්නම් විපක්ෂයේ අදහසක් හෝ විවේචනයක් විදිහට, එහෙම පංගු peeruවට හිතලා ඒ විවේචන පිළිගැනීම හෝ ඉවතලාම සිදු කරනවද? අපි කරන්න ඕනේ මොකක්ද? දිල්ෂාන්ටයි කසුන්ටයි අසන්නන්ට මම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. සුන්දර සන්ධ්‍යාවක්. කොවිඩ් එක තිබුණත් අපිට සන්ධ්‍යාව සුන්දර කාලයක් මම හිතන්නේ. දිල්ෂාන් මෙහෙමයි. ඔක කතන්දරේ අපි මේ විදිහට ගමුකෝ. ඇත්ත කතාවක් මිනිස්සු. අපි පෘථග්ජන මිනිස්සු. ඔය රාමු කොච්චර ගහලා තිබුණත් කොච්චර නීති පද්ධති හදලා තිබුණත් අපි මූලික වශයෙන් මිනිස්සු. අපි අතෙන් වැරදි වෙනවා. එතකොට හුඟක් වෙලාවට අපි අතින් වැරදි වෙන්නේ නැත්තේ කොහොමද? දැන් අපි පන්සලක් ගමුකෝ. අපි පන්සලට දොරෙන් ඇතුල් වෙනකොටම ගේට්ටුවෙන් ඇතුල් වෙන අපි ශ්‍රද්ධාවන්ත වෙනවනේ. අපේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. පල්ලියකට ගියත් එහෙමයි. කොච්චර කෑ ගහගෙන පවුලත් එක්ක එළියෙන් කෑ ගහගෙන ආවට ළමයින්ට බැනගෙන ආවට පන්සලේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට අපි වෙනස් වෙනවා. ඒ පරිසරය තුල අපිට ඉබේම රාමුවක් වැටෙනවා. එතකොට විද්වත් වෘත්තිවේදීන්ගේ මේ අපේ සංවිධානයේ ඒ රාමුවක් තියෙන තැනක්. එතකොට ඒක ඇතුළට ගියාට පස්සේ අපි හැසිරීම වෙනස්. අපි තාර්කික චින්තනයට යනවා. අපි පරස්පර අදහස් අපි බාර ගන්න සූදානම් වෙන එක මනස හැදෙලා තියෙනවා. ඒතකොට දිල්ෂාන් මගෙන් අහපු ප්‍රශ්නේ තමයි රට තුල ඒක වෙනවද කියන එක. ඇත්ත වශයෙන්ම මගේ මතය දැන් හොඳම දේ තමයි අද රාට අපි ටීවී එක බැලුවොත් එම නාලිකා ටීවී රූපවාහිනිය බැලුවොත් එම ඒකේ තියෙන වැඩසටහන් ගොඩක් තියෙනවා. ඒ වැඩසටහන ගත්තොත් යන්නේ වාග් විද්‍යාවනේ යන්නේ. ඩිබේට්ස්. මොකක් කියලාට තර්ක කියන්නේ එක පැත්තක් අරගෙන ඕනකමින්ම තර්කානුකූල කතා. ඒක තාර්කික චින්තනය නෙවෙයි. ඒ කියන්නේ මගේ මතේ නේ කවුරුහරි දීප මතයක් අල්ලගෙන තමයි මම කෑ ගහන්නේ. ගුරු යටින් ලේ රහ වෙනකන් අපි කෑ ගහ ගන්නවා. රාත්‍රී 12ටත් කෑ ගහ ගන්නවා. ඒක වැරදි. ඇත්තට මේකෙන් අපිට හොඳ චින්තනයක් ලැබෙන්නේ නැහැ. නමුත් වෙන්න ඕන දේ තමයි මම දැන් හුඟක් වෙලාවට අපේ පවුලේ දැන් මගේ ළඟින් මේ ඉන්න කෙනෙක්නේ මාව දකින්නේ හැමදාම. මම අද දවසේ මම දැක්කා මට ආව පොඩි WhatsApp එකේ ක්ලිප් එකක්. ඒකේ මෙන්න මේම දෙයක් කියලා තියෙනවා. ඔබට ආදරයම කරන කට්ටිය කවදාත් මාව දාලා යන්නේ නැහැ. එක හේතුවක් හරි හොයාගන්න මාත් එක්ක ඉන්න. හේතු ඔක්කොම දන්න අය එක හේතුවක් හොයාගෙන මාත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ අපි දකින්න අපිට පේන්නේ වැරදි. නමුත් ඒ වැරදි අතරේ අපි මොකක් හරි එක දෙයක් වෙන. ඒක කරන්න පිටේ ඉඳ මගේ චරිතය දිහා කෙනෙක් පිටේ ඉඳලා බලන්න ඕනේ. එතකොට තාර්කික චින්තනෙත් තියෙන ඒ වගේ කතාවක්. ඒ කියන්නේ මම කතා කරනකොට මම මේ කොහේ ඉඳලාද කතා කරන එක කියාවක් තියෙන පිට ගිහිල්ලා බලන්න. අපිට ඒක දැන් භාවනා යෝගී කෙනෙක් කෙනෙකුට එහෙම දෙයක් කරන්න පුළුවන් කම තියෙනවා. නමුත් එහෙම නැත්තම් අපේ සංවිධාන වගේ සංවිධානයක ඇතුළත් වුණාම ඒ පරිසරය ඉබේම හැදෙනවා. අපිට පුරුදු වෙනවා. වා මට ඩිරෙක්ට්ලි කිව්වොත් එහෙම අංකර කියන දේ වැරදි කිව්වොත් මම කලබල වෙන්න අවශ්‍ය නැහැ. පාරේ කිව්වොත් එහෙම ලොකු ගෝරියක් යන්න පුළුවන්. සටනට මේ රූපවාහිනී නාලිකාවක මොකක් හරි වාද කරන තැනට ගියොත් එහෙම යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ තාර්කික චින්තනය කියන එක තියෙන්න ඕනේ අපිට රටක් හැටියට ඉස්සරහට යන්න. අපි කෙලින්ම එමුකෝ ප්‍රශ්න වලට හෝ කෙලින්ම මේ දවස්වල ඉදිරිපත් වන යෝජනා චෝදනා විවේචන වලට අපි එමුකෝ සහාය වැඩ දක්වන ප්‍රතිචාර දිහාවට එමුකෝ. දැන් මේ COVID-19 වසංගතය සමග බොහෝ දෙනා ආර්ථිකව පීඩාවට පත් වුණානේ. ජන ජීවිතය නතර වුණා, ආර්ථික ක්‍රියාකාරකම් නතර වුණා, සමහර විට ආදායම් මාර්ග හිමි වුණා. ඒකත් එක්ක මේ ආර්ථික පීඩාවන්ට ගොඩක් දෙනෙක් නතු වුණා. ඊට සහනයක් විදිහට රජය ආරම්භ කළා මේ රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙලක්. දැන් යෝජනා ඉදිරිපත් වෙනවා මේක අඛණ්ඩව තව සෑහෙන කාලයක් දෙන්න ඕනේ කියලා එක පැත්තකින්. අනිත් පැත්තෙන් නෑ මේක නතර කරන්න ඕනේ කියන චෝදනා ඉදිරිපත් කරන පිරිසකුත් ඉන්නවා. අපි විවෘත මනසින් හිතුවොත් මෙහෙම මේ සුබසාධන ප්‍රතිපත්තීන්හි පිහිටා සිටීම හෝ දිගින් දිගටම දීමනා ලබා දීම රටක් විදිහට කොච්චර උචිතද? මේකත් එක්ක මම ගලපනවා අපි වසර ගාණක් තිස්සේ ජනසවිය දුන්නා, සමෘද්ධිය දෙනවා, වැඩිහිටියන් සඳහා වන තවත් වෙනත් දීමනා දෙනවා. මෙහෙම මේ දීමනා හෝ සුබසාධන ආර්ථිකයක අපි වසර ගාණක් තිස්සේ යැපෙනවා. මේක රටක් විදිහට අපිට ඔරොත්තු දෙනවද? මොකක්ද මේකේ කෙලවර? මොකක්ද මේ පිළිබඳ අපි බලන්න ඕනේ කෝණේ? දිල්ෂාන් මගේ අදහස දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්නකොට අපි අහලා තියෙනවා බණ අහන්න ගියයි කියලා එක්තරා පුද්ගලෙක්. කියලා කුසගෙන නිසා වැටලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ ඉස්ලාම කණ්ඩ දෙන්න කියලා. නිවන් අවබෝධ කරන අඩු ගන්න සෝවාන් ගැනවත් කතා කරන්න ගියේ නැහැ. අඩු ගන්න පාණාතිපාත කියනවත් ගියේ නැහැ. ඒකට ලෝකයේ ඕනෑම දියුණු රටක මම දන්න තරමට මම ටිකක් ඇවිදලා තියෙන කෙනෙක් ලෝක ඕනෑම දියුණු රටක ඕනෑම දේශපාලන පද්ධතියක් තියෙන රටක අසරණයන්ට පිටුවීමේ ගතියක් තියෙනවා. ඒ කියන්නේ කන්න බොන්න නැති මිනිහට කන්න ටිකක් දෙන්න වෙනවා. ඒක තර්ක කරන්න දෙයක් නෙවෙයි. ඒම ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. හැබැයි
හැමදාම මාළුව අල්ලගෙන ඇවිල්ලා උයල කණ්ඩ දෙන්නත් පුළුවන් කමක් නැහැ රටක සහ ගෙදරක අම්මා තාත්තලාට බෑ. ඒ කියන්නේ බිල් පිටක් දීලා ට්‍රේන් කරන්න වෙනවා අපිට පුහුණු කරන්න මාළුව අල්ලගන්න. මාළු නම් අල්ලන්න තියෙන්නේ. රයිට්. ඉතින් ඔය පරාස් දෙක ඇතුළත තමයි ඉස්සලාම අපි සාකච්ඡාව ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ අසරණයන්ට පිට වෙන්න ඕනේ. වැටලා ඉන්න මිනිහෙක් නැගිට ගන්න ඕනේ. හැබැයි නැගිටලා හැමදාම කරපුන්නගෙන ගෙනියන්න විදියකුත් නැහැ. ඒක මෝඩ වැඩක්. මම හිතන්නේ අපේ හුඟක් වෙලාවට අපි සමාජ සේවක කටයුතු කරගෙන යනකොට මොකද රටේ අපි කතාවක් තියෙනවානේ අපේ 80%කටත් වැඩිය මිනිස්සු ඉන්නේ 40 45 විතර කට්ටිය ඉන්නේ රටේ ජනගහණයෙන් පවර්ටි ලයින් එකෙන් පල්ලෙහා කියන එකයි මගේ අදහස. අපි අහලා තියෙන. ඒ කියන්නේ සම්පත් අටින් හුඟක් අඩුයි කියලා. 80%ක් විතර කට්ටිය හුඟක් වෙලාවට ග්‍රාමීය මට්ටමේ ජීවත් වෙන කට්ටිය. ඇත්ත කතාව. එතකොට මේ වගේ රටක අපිට මේ පේන දැන් මේ පරිසරය තුල පේන දේ නෙවෙයි තියෙන්නේ අනුරාධපුරයේ ගල්ගමුව පැත්තට ගියාට එහෙම. මේ වගේ ස්ටුඩියෝස් එහෙම නැහනේ. මොකක්ලට අඩුයි. එතකොට ඒක නිසා අපේ තියෙන අසමානතාවය අඩු කර ගැනීමට බඩපිළිවෙල දියත් කරනවා. ඒ කියන්නේ ඔයාට කණ්ඩ දීලා හරි මොනවාරි දීලා අපි සුබසාධන බඩපිළිවෙලක් කරනවා නම් ඒක කරන්න ඕනේ ඊළඟ පියවරේ යන එක පාර හදාගෙන. ඒක තර්කානුකූලව සාකච්ඡා කරලා නියාමනයක් ඇතුළේ ඉලක්කයක් කරා යන ගමනක් වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ නැහැ. නැත්තම් හැමදාම වෙන්නේ අපි නිකන් කන්න පුරුදු වෙනවා. මේ රටේ විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා නීතියානුකූලව ඒ විදිහට ඉන්න. දැන් උදාහරණයක් වශයෙන් මට මතකයි 1980 ගණන් වල මගේ මිත්‍රයෝ හුඟක් වෙලාට ඕස්ට්‍රේලියාවට යන්න පටන් ගත්තා. ඉංජිනේරු කර මේ අධ්‍යාපනයක් තියෙන කට්ටියට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් කමක් තිබුණා රටේ ගොඩක් ප්‍රශ්න තියෙන කාලේ. එතකොට පවුලේ දෙන්නටම ස්වාමියාටයි භාර්යාවටයි දෙන්නටම ඩෝල් එක දෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න යම්කිසි මුදලක් ලැබෙනවා. මම දන්නවා හුඟක් අය තීරණය කරා මුල්ලේ දවස්වල නෝනායි මහත්තයා දෙන්නම වැඩ කරන්නේ නැහැ. මොකද ඒ ගෙදරට මුදලක් ලැබෙන නිසා. ඒ කියන්නේ ක්‍රමවේදය තුල සමහරට අපි ක්‍රමවේද හදලා තියෙනවා ඒවා පාවිච්චි කරන විදිහ වෙනස්. ඒ කියන්නේ දැන් ලංකාවේ අඩු පඩියක් ගත්ත එක්කෙනෙකුට එහාට ගියාට මේ ඩෝල් එක අරගන්න එකත් ලොකු පඩියක් බාටපත් වෙනවා. ටික කාලයක් යනකොට ඒගොල්ලෝ හිතනවා මේ දෙන්නම වැඩනකොට නිකන් හිටියොත් හොඳයි කියලා. නමුත් කාලයක් යනකොට ඒගොල්ලන්ට තේරෙනවා සමාජය තුල ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ සමාජය තුල හොඳ දෙයක් නෙවෙයි. හරියට අර අපේ සංගමයට යනකොට ඇතුළට යනකොට තියෙනවානේ පරිසරය වෙනස් වෙනවානේ. ඒතර හැමදාම මේ ඉන්න බෑ කියලා ඒගොල්ලන්ට තේරෙලා තමයි ඒගොල්ලෝ ඉගෙනගෙන ඉස්සරහට යන්න පටන් ගන්නේ. සුබසාධන ව්‍යාපෘතීන් වල අරමුණ විය යුත්තේ දරිද්‍රතාවයෙන් ජනතාව මුදා ගැනීම නම් සභාපතිතුමනි ඇත්තටම වසර ගණනාවක් තිස්සේ අපි පිහිටා ඉන්නේ ඒ අරමුණ මතද? එහෙම ඒ අරමුණ මත පිහිටා හිටියා නම් ඇයි අපි තාමත් දුප්පත්කම නැති කරගන්න බැරුව පැටලෙවිලා ඉන්නේ? එහෙම නැත්නම් අපි ඇත්තටම මේ සුබසාධන ව්‍යාපෘතීන් යොදාගෙන තියෙන්නේ වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහාද ඇතම් කෙනෙක් කියන විදිහට දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහාද ඡන්දය දිනා ගැනීම සඳහාද මේක අපි වෙනස් කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඔව්. ඒ සඳහා මට අර්ජුනටත් ඇත්තටම කියපු කතාව මට මතක් වෙනවා. අපි ඔහු කිව්වා මාළු අපි අල්ලලා දෙන්න ඕනේ නැහැ මාළු පිත්තක් දෙන්න ඕනේ කියලා මාළුව බා ගන්න. එම ස්ථාවරයේම මමත් ඉන්නවා. ඒ වගේම මම කියන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අද මේ වෙච්ච මේ පහුගිය මාස 2-3 ඇතුළතදී අපිට වෙච්ච මේ අබැද්දිය නිසා අපි කොතරම් පහත් මට්ටමක හෝ ඉහළ මට්ටමක ආර්ථික මට්ටමක හිටියත් ඔවුන්ට මේකෙන් නිසා ස්ටිමුලේෂන් එකක් යම්සි විදුලි සැරයක් වැදුනා වගේ නැගිටීමට හැකියාවක් මේකත් සුබ පැත්තට බලන්න පටන් ගත්තා. මම හිතන්නේ මේ වගේ දෙයක් අපිට සිද්ධ වෙන්න ඕන නැවතත් නැත්තම් කවදාවත් අපි ඒ තියෙන තත්වයෙන් ඉහළට එසවෙන්නේ නැහැ. මේ වගේ යම්සි බාධකයක් ඉදිරියට ආවම තමයි අපි මේ බාධකේ ජය ගන්න ඉස්සරහට යන්නේ. ඒ නිසා මගේ අදහස මේ දෙපැත්තම වෙන්න ඕන. ඒ බාධකයක් අපි දුන්නාම ඒ අභියෝගය ජය ගන්න මිනිසුන් ඉස්සරහට ඔබ දැක්කා පහුගිය දවස්වල සාමාන්‍යයෙන් අපි හිතමු නාගරික පරිසරයේ ජීවත් වෙන කට්ටිය පවා තමන් වවන්න පටන් ගත්තා. ඉන්න තැන බීච ටිකක් හොයාගෙන වවන්න පටන් ගත්තා. උන්ට දැනුණා මේක අපිට තියෙන ලොකු අභියෝගයක් කියන එක. ඒ වගේම හැමෝම සියලු දෙනාම ඉතියා උද්‍යෝගයෙන් මම දැක්කේ නෑ හුඟක් වෙලාවට ඒකේ තියෙන ඒ කියන්නේ බැලරුම් කාරණා කෙසේ වෙතත් මම උද්‍යෝගයකින් ඒකට මුහුණ දෙන්න පටන් ගත්තා. මට මතකයි මගේ පියා ඉස්සර මම පුංචි කාලේ කියනවා මේ අපි නැතුණු කාලේට ඕගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ කියලා. නමුත් අපි හැමෝටම දෙන්න දෙයක් තමයි පියා නැත වුණත් මම නැත වුණත් කවුරුත් මොනවා වුණත් අපි ජීවිතේ ජය ගන්නවා කියන එක. මම හිතන්නේ ඒක නිසා මේකේ තියෙන මෙම සුබසාධන පිළිබඳව මගේ හැඟීම අපි අත දෙන්නත් ඕන. හැබැයි ඒ අත දීම දිගටම දුන්නොත්
ඔහු ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කෘෂිකර්මාන්තයෙන් පොඩි උදාහරණයක් ගන්නවා නම් අපි පැලයක් හදනකොට අපි වතුර වැඩියෙන් දැම්මොත් ඒ පැලය ඉස්සරහට යනකොට ඔරුත්තු දෙන්නේ නැහැ නියඟයට. අපි කියන්නේ පුංචි කාලේදී මොකද කරන්නේ? පැලය පුංචි වෙලා ඉස්සරහට එනකොට වතුර අඩු කරලා, ජලය අඩු කරලා පැලය ශක්තිමත් කරනවා. එතකොට නියඟයට ඔරුත්තු දෙන්න පුළුවන්. මං හිතන්නේ රජය වගේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ පිළිබඳව සමබරතාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ හොයා බැලීමක් තියෙන්න ඕන. මොකද මේ එකම නීතිය හැමෝටම පාවිච්චි කරන්න බෑ. මේ අපගේ රටේ තියෙන එක ප්‍රශ්නයක් තමයි එක ප්‍රතිපත්තියක් අපි අරගෙන යනකොට ඒකේ තාර්ථික භාවය බලන්නේ නැතුව හැම දිනාටම එකම හැන්දෙන් බෙදනවා. ඒ විට සමහරලාට හැකියාව තියෙන මිනිහා, හැකියාව නැති එක්කෙනා, අසරණ වෙච්ච මිනිහා, ඒ වගේ විවිධ කට්ටිය ගැන විවිධ සොයා බැලීම් කරන්නේ නැතුව එක විදියට සැලකන්න ගත්තාම අපිට වෙන්නේ නැවතත් අර අපි හාඩන් කරන්නේ නැතුව, ශක්තිමත් කරන්නේ නැතුව හදන පැලයක් වගේ ඔට ඉස්සරහට මුහුණ දෙන්න බැරි වෙනවා. මගේ පෞද්ගලික අදහස අපි මේක සමබරව තියාගන්න ඕන. ඒක නිසා එම දීමනාවත් අපි ඒක බොහොම තර්කානුකූලව බලලා අවශ්‍ය විදිහට කළ යුතුයි කියලා. ඔබතුමන් මේ කෘෂිකර්මය පිළිබඳව කතා කරපු නිසාම සහ මේ මෑත කාලයේදී ගෙදරට ඕන දේවල් අඩු වැඩි වශයෙන් ගෙදරම වගා කර ගැනීම සඳහා ඇතිවෙච්ච මේ දිරිගන්වන සුළු ආකල්පය ගැන මතක් කරපු නිසාම දැන් වසර ගණනාවක් තිස්සේ ආයෙත් විවිධ රජයන් විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කළා සහ පවත්වාගෙන ගියා කෘෂිකර්මයට දිරිදීම සඳහා විවිධ නම් වලින්. අපි වවමු, රට නගමු ආදී වශයෙන් හෝ වෙනත් විවිධ නම් වලින්. නමුත් තාමත් අපි රටක් විදිහට අපිට ඕනේ කරන ආහාර වලින් වැඩි කොටසක් පිටරටින් තමයි ගෙන්වා ගන්නේ. අපිට කෘෂිකාර්මිකව අපේක්ෂා කරන ස්වයං පෝෂිත බවට ළඟා කරගන්න බැරි වෙලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දැන් අපි යලිත් වතාවක් මේ කෘෂිකර්මය පිළිබඳ ගෙදර දේ ගෙදරටම වවා ගන්න ඕනේ කියන ආකල්පය ඇතිවෙච්ච වෙලාවෙත් ඒ ආකල්පය දිරිගැන්වීම සඳහා නම් ඒ වෙච්ච වැරදි තේරුම් ගන්න ඕනේ. අපිට කොතනද වැරදුනේ? ඇයි අපිට බැරි වුනේ මේ දක්වාත් විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කළාත් පවත්වාගෙන ගියත් කෘෂිකාර්මික වශයෙන් රට ස්වයං පෝෂිත කරන්න? ඔව්. අතවශ්‍යම අපිට කියන්න තියෙන්නේ ඒ කෘෂිකාර්මික ව්‍යාපෘති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන එම ව්‍යාපෘති ඉස්සරහට අරගෙන ගියා. අතවශ්‍යම අපට දැනුනේ නැහැ යම්සි ආහාර හිඟයක් තිබෙනවද නැද්ද කියන එක. ප්‍රශ්නය වෙන්නේ මේ ආහාර අපි ලංකාවේ නිෂ්පාදනය කරගත්තද එහෙම නැත්නම් පිටරටින් ආනයනය කරාද කියන එක. නිරායාසයෙන්ම අපට කෑම හම්බෙනවා නම් අපි ඒ ගැන උනන්දුවක් වන්නේ නැහැ. හැබැයි මේ වගේ අවස්ථාවකදී ඔබට තේරෙනවා පිටරටින් ආනයන කරන ආහාර ද්‍රව්‍ය නවතින අවස්ථාවේදී අපි කරලා තියන්නේ අපේ අවශ්‍යතාවය සපුරා නොගැනීම කියන එක දැන් හුඟක් කට්ටියට මතක් වෙලා තියෙනවා. අපි ගොවීන්ට හෝ වෙන කට්ටියට මේකට බනින්න විදිහක් එහෙම නැත්නම් අපට දොස් කියන්න විදිහක් නැහැ. හේතුව ඔබට යම් දෙයක් ලාභයට ලැබෙනවා නම් ඕන අපි සාමාන්‍ය මිනිස්සෙක් අපි යන්නේ අපගේ යම් දෙයක් අපට ලාභයට එහෙම නැත්නම් අපට සැප පහසුකමක් ලැබෙනවා නම් ඒ සැප පහසුකම් වෙත නිකම්ම අපි નિરાයාසයෙන් ඇදිලා යනවා. යම් කිසි තැනක අපි ආර්ථික විද්‍යාව බැලුවොත් දැන් ලංකාවේ යම් දෙයක් නිෂ්පාදනය කරන්න කෘෂිකාර්මික නිෂ්පාදනයක් කරන්න ගිහිල්ලා ඔහු සටනක් කරනවා නම් ඒ සටන කරලා නිෂ්පාදනයක් කරලා ඔහුට ඒක විකුණ ගන්න බැරි නම් එහෙම නැත්නම් වියදම වැඩි නම් ඊට වඩා ලාභයට තියෙනවා නම් වෙන තැනකින් අපි දන්නව වෙන තැනකින් ඒක ලාභයට ගන්න. ඉතින් මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජනතාවගේ මෙම ගුණය දන්නා නිසා ඒ වගේම අපි දන්නෝ වෙළඳ මහත්තුරුන් වෙළඳුන් මේ සඳහා ආනයනය කරන පිටරටවලින් ලංකාවට ආනයනය කරලා නිරායාසයෙන්ම ඉතා අඩු මුදලට යම්සියක් දෙනකොට යම් භාණ්ඩ සහ අපි කෘෂිකාර්මික අපිටම භාණ්ඩයන් අපිට දෙනකොට අපි නිරායාසයෙන්ම අපි මහන්සි වෙලා ගොවිතැන් කරන්න උනන්දු වෙන්නේ නැහැ. දැන් අද වෙනකොටපත් වෙලා තියෙන ඒ తত্ত্বය. ඒ වෙලාවට ඇත්තටම රජයේ ප්‍රතිපත්තිත් බොහෝ දුරට බලපාලා තියෙනවා. මේ අපි
එක තැනකට අපි ફોකස් කරනවා. අපි හිතනවා නාගරික ජනතාවට ඊට වැඩි මුදලක් දීලා කොහොමද කන්න දෙන්නේ. ඒක නිසා අපි රටින් ගෙන ආ යුතුයි කියන්නේ. හැබැයි ඒ සමගම අපි මතක් කරගන්න ඕන දෙයක් තමයි අපේ ආහාර සුරක්ෂිතතාවය කියන එක. ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරනවා ඒක ටිකක් වේදනාකාරී දෙයක්. මොකද අපි නිෂ්පාදනයක් අපේම තුලින් අපි කරනවා නම් අපිට ටිකක් වැඩියෙන් දඟලන්න, වැඩියෙන් මහන්සි වෙන්න, වැඩියෙන් වියදම් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේකේ රාජකාරිය, මේකේ වගකීම තියෙන්නේ රජයකට. රජයක් ඇත්ත වශයෙන්ම මිනිස්සයා සාමාන්‍ය විදිහට Tamanට කැමති දේ කරන්න යනකොට මේකේ කෝඩිනේෂන් එක එහෙම නැත්නම් මේක කෝඩිනේට් කරන්න ඕන. කොච්චර රටකට කොච්චර මොන ප්‍රමාණයකට ආහාර අවශ්‍යද, මොන ආහාර වර්ගද අවශ්‍ය, ඒ වගේම රටේ තුල නිෂ්පාදනය කරන්න පුළුවන්ද, කොච්චර මොන බීජ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද, මොන තරම් පොහොර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද, එහෙම නැත්නම් මොන තරම් මේ සඳහා ආරක්ෂා රාශාක ආරක්ෂණය සඳහා කොච්චර දෙයක් වැය වෙනවද කියන මේ සියලුම දේ ගණන් බලලා මේම දේ කෝඩිනේට් කරන්න මේක හරියට සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන් මම හිතනවා පසුගිය කාලයේ මොන රජයක් ආවත් ඒක හරියට සිද්ධ වුණා. එකක් තමයි අපේ තියෙන මේ දත්තයන් පිළිබඳව මම හිතන්නේ ඉංජිනේරු අර්ජුන මහත්මයාත් ඒකට කතා කරાવી. අපේ කොතරම් දත්ත තිබුණත් මේ පිළිබඳ ඔබ දන්නවා අපි කෘෂිකාර්ම වැඩසටහනක් කරනකොට අපි ඒ කන්නේ සඳහා කන්න රැස්වීම තියෙන. කන රැස්වීම තියලා කොපමණ ඉඩම් ප්‍රමාණයක් වගා කරනවද, කොපමණ බීජ ප්‍රමාණයක් ඕනද, මේ සඳහා අවශ්‍යතාවයන් ඔක්කොම එක් රැස් කරලා මේ සංඛ්‍යා ලේඛන දත්ත අපි ළඟ තියෙනවා හැම. එසේ වුණත් මේක කළමනාකරණය කිරීම, එහෙම නැත්නම් ඔබ කිව්වා වගේ මේක කෝඩිනේට් කරගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඒක නිසා අපිට ග්ලට්ස් කියන එක කියන්නේ වැඩියෙන් භෝගයන් වවලා ගොවීන්ට විකුණා ගන්න බැරි අවස්ථාව වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අනිත් පැත්ත භෝගයන්ගේ තියෙන ප්‍රමාණය අඩු වෙලා ඒගොල්ලන්ට මේ කියන්නේ මහ ජනතාවට කන්න නැති අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ විශේෂ වගකීම තියෙන්නේ රජයක් මගින් මේක රාජ්‍ය මැදිහත් විය යුතු අනිවාර්යයෙන්ම මේක කෝඩිනේට් කරන්න. ඒ කියන්නේ මේ තියෙන දත්තයන් කොපමණ තිබුණත් අපිට එක තලයක් තුල ඒක කරගැනීමේ අපහසුතාවයක් මම දකිනවා. මම හිතන්නේ මේක වැඩි කර ගැනීම සඳහා මෙම දත්තයන් ටික කොහොමද ප්‍රයෝජනෙට ගන්නේ? එතකොට මෙහෙම ඒ ප්‍රයෝජනෙට දත්තයන් ටික ප්‍රයෝජනෙට අරගෙන කොහොමද මේ අඩු වැඩි භාවය කොහොමද මැනේජ් කරන්න කියලා කල්පනා කරන්න කියන එක ඉතාම වැදගත්. අපි මේ කතා කරමින් ඉන්නේ අපිට වැරදුණු තැන් මොනවද? ඒ වැරදුණු තැන් අපි කොහොමද හඳුනාගන්නේ සහ ඒවා නිවැරදි කරගන්නේ කියලා අපිට අවසර දෙන්න මේ අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්න ඕනි. තා ඉක්මනින්ම මේ විරාමය ලබා ගැනීමෙන් පස්සේ අපි යලි එනවා NET FM Unlimited කනපිට වේදිකාවේදී. අපි ආයිත් කොහොමද පටන් ගන්නෙ, කොතනින්ද පටන් ගන්නෙ කියලා සංවාද කරන්න. 0112 55 33 63 ඔබ වෙනුවෙන් විවෘතයි. NET FM Unlimited. NET FM Unlimited. රාත්‍රී 8යි විනාඩි 7යි දැන් වෙලාව. අපි අද NET FM Unlimited කනපිට වේදිකාවේදී කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපති සමන් වරුසවිතාන මහතා සහ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ උපසභාපති ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ කමිටු සමාජික වරලත් ඉංජිනේරු අර්ජුන මනම්පේරි මහතා සමග විරාමයට පෙර අපි කතා කරමින් හිටියේ සභාපතිතුමනි මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින අසන්තුලිතතාවය පිළිබඳව. එක පැත්තකින් එක කාලයකදී විකුණ ගන්න බැරුව ආස්වනු සතුන්ට කන්නට දානවා. තවත් පැත්තකින් තවත් කාලයකදී කන්න දේවල් හොයාගන්න නැතුව එළවලු ටිකේ ගාන අහස උසට නගිනවා. ඒ නිසා පාරිභෝගිකයා පීඩාවටපත් වෙනවා. දැන් මේ දවස්වල හාල් හිඟයක් පිළිබඳවත් කතිකා වෙමින් තිබෙනවා. සහ පිටරටින් එන දේවල් හරි ලාභයට වෙළඳපොලේ අලෙවි කරනවා. අපේ දේවල් හදන්න ගියාම මේවා මිල අධිකයි. ඒ නිසා මේ මිල අඩු දේවල් පාරිභෝගිකයාට ලබා දීම සඳහා බොහෝ දේවල් පිටරටින් ගේන්න පටන් ගන්නවා. නමුත් මෑතකදී සමහර ආනයන නතර කරන්න තීරණය කෙරුණා. උදාහරණයක් විදිහට කහ ආනයනය දැන් තහනම් කරලා තියෙනවා. ඒකත් එක්කම කහ මිල ආයෙත් හිතා ගන්න බැරි, දරා ගන්න බැරි විදිහට
අහස උසට යනවා. මේ අසමතුලිතතාව කොතනින්ද පටන් ගන්න අපි මේක කොහොමද निराකරණය කරගන්නේ කියලා ඔබ කතා කරමින් හිටියේ. එතනදී මේ දත්ත එකතු කර ගැනීම වැදගත්කම සහ දත්ත පාවිච්චි කිරීම වැදගත්කම පිළිබඳවත් ඔබතුමන් විග්‍රහ කරන්න ආරම්භ කළා. ඔදිශාන් ඇත්ත වශයෙන්ම ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත්තහම එම කෘෂිකර්මයේ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල දත්ත එකතු කිරීම සහ ඔවුන්ගේ ඇත්තම කාර්යක්ෂමතාව ගැන අපිට කතා කරන්න දෙයක් නෑ. ඉතා හොඳින් සිදු වෙනවා. මා කල්පනා කරපු එකම කාරණය තමයි ඒ සම්බන්ධීකරණය පිළිබඳ තියෙන ප්‍රශ්නය. මේ වහා निराකරණය කරගත යුතුයි. දැනටත් ඔබ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු සියලුම ආයතනවල පරිගණක ඒ වගේම ඉලෙක්ට්‍රෝන තාක්ෂණය යටතේ මෙම දත්ත හැම එකක්ම ලැබීමින් පවතින. හැබැයි සම්බන්ධ කරගෙන ගැනීම පිළිබඳව අඩුපාඩුවක් තියෙනවා. එකක් තමයි මම දකින දෙයක් මෙම දත්ත එම ස්ථාන වෙත එහෙම නැත්නම් එම සම්බන්ධීකරණක ආයතන වලට ලැබෙන විට අපගේ තියෙන දත්ත සපයන්නන් විසින් දෙන තොරතුරු වල තියෙන නිර්වද්‍යතාවය. මට මතකයි මීට අවුරුදු ගාණක් තිස්සේදී පවා දැන් සියලුම කෘෂිකාර්මික වැඩසටහනක් අපි ආරම්භ කරන්න යනවා නම් ඊළඟ අවුරුද්දේ එහෙම නැත්නම් ඊළඟ කල්නේට වැඩසටහනක් ආරම්භ කරන්න යනවා නම් ඔබ ක්ෂේත්‍රයෙන් දත් එකතු කිරීම පටන් ගන්නවා. ක්ෂේත්‍රයෙන් දත් එකතු කිරීම පටන් ගන්න යනකොට ක්ෂේත්‍රයේ එම නිලධාරියා දෙන දත්තය වල තියෙන නිවැරදිතාවය මත තමයි ඒ අවසානයේ ඒ වැඩසටහනේ සාර්ථකත්වය දකින්න. ඉතින් පළවෙනි ස්ථානයේදීම බිම් මට්ටමේදී මේ දත්තවල තිබෙන නිර්වද්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් ඇත්ත වශයෙන්ම දත්ත සපයන්නන් විසින් අවංකව දත්ත සැපිය යුතුයි. එක කාරණයක්. එම් දත්තය වැරදි වුණොත් දැන් ඔබට මා කිව්වොත් දැන් වේලාව රාත්‍රී 10 කියලා තව කෙනෙක් කියව රාත්‍රී 10 කියලා ඔබ 10 කියන වේලාව මත තමයි අපි ඒ වෙලාවේ අපි තීරණයන් ගන්නෙ. ඉතින් මේ දත්තවල තියෙන නිර්වද්‍යතාවය පිළිබඳව ඊටාම සැලකිලිමත් වෙන්න ඕන. මේක පසුවිපරම් කරන්න ඕන. ඒ වගේ ක්‍රියාකාරකම් කරන්න ඕන. ඊළඟට මේ දත්ත සම්බන්ධීකරණය කරන එක අද ලෝකයේ දත්ත සම්බන්ධීකරණය කිරීම එකතු කිරීම ඒවා ප්‍රොසෙස් කරන එක ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ සඳහා තියෙන ව්‍යුහයන් ඒ සඳහා තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි ළඟ තියෙනවා. හැබැයි මේක කිරීමේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මුලින්ම කර යුත්තේ රජයක් මේට ඊටාම දැඩි ලෙස අපේ විනයක් සහිතව මැදිහත් විය යුතුයි. මේ දත්ත යම් කෙනෙක් වැරදියට දත්ත දෙනවා නම් ඒ දත්ත පිළිබඳව දත්ත වැරදියට දීම නිසා ඇතිවන රටකට වෙන පාඩුව සමාජයකට වෙන පාඩුව ඊටාම වැඩි. මගේ අදහස මේ දත්ත නිර්වැද්‍ය දීම සහ දත්ත සම්බන්ධීකරණය කිරීම ඉතා කාර්යක්ෂම ලෙස කරනවා නම් අපට පුළුවන් ඒ හරි තීරණ ගන්න. මොකද රජයක් වුණත් කොන්ම ආයතනයක් වුණත් කැමති නැහැ අපහසුතාවයකට පත් වෙන්න. මම හිතන්නේ එතනින් අපි පටන් ගත යුතුයි. අපි බිම් මට්ටමේ ඉඳලම පටන් ගත යුතුයි කියලා. මගේ ඊළඟ ප්‍රශ්නට යන්න කලින් මගේ ඊළඟ ප්‍රශ්නේ මම යොමු කරන්නේ උපසභාපතිතුමන්ට. නමුත් ඊට කලින් ඔබතුමන් පහුගිය විරාමයේදී යම් අදහසක් මතු කළා, යම් ඉල්ලීමක් කළා. අර අපි කලින් කතා කරමින් හිටියා මේ සුබ සාධන ව්‍යාපෘතීන් පිළිබඳව. අපි වසර ගාණක් තිස්සේ සුබ සාධන ව්‍යාපෘතීන් මෙහෙයවමින් හිටියත් තාමත් ඇයි අපිට දුප්පත්කමින් ගැලවෙන්න බැරි වුණේ කියලා අපි වැරදුනේ කොතනද කියලා කතා කරමු. ඊට අදාළව තව එකතු කිරීම කීපයක් කළ යුතු බව ඔබතුමන් සඳහන් කළා. ඔව් දිල්ෂාන්, ඒක මම පටන් ගන්න එක ඔබගේ දිල්ෂාන්ගෙන් හරි කසුණගෙන් හරි ප්‍රශ්නයක් අහලා. දැන් ඔයාගේ සිරිත මොකද්ද? ඔයා යම්කිසි ප්‍රතිඵලයක් ලැබුණාම පාටියක් දාන කෙනෙක් නැත්නම් ප්‍රතිඵල යන්න ඉස්සෙල්ලා පාටියක් දාන කෙනෙක්? සාමාන්‍යයෙන් අපි සමරන්නේ ප්‍රතිඵලයක් ලැබුණාට පස්සේ. ඒ පොතේ විදියටනේ. ඔව්. නමුත් අපි ගොඩාක් අඬ බෙර ගන්න જાතියක්නේ අපේ රටේ. දැන් මොකක් හරි බඩසටහනක් ගත්තාම පීත්ත පටි කපලා කොඩි දාලා නැට්ටියෝ ගෙනල්ලා පහන් පත්තු කරලා ඔක්කොම කරලා වැඩේ පටන් ගන්නකොට අපි ලොකුවට සෙලිබ්‍රේට් කරන රටක් මේක. එහෙම තමයි මම දැකලා තියෙන්නේ. දැන් සාමාන්‍ය වෙන්න ඕනේ ඒක අනිත් පැත්තට ඔයා කිව්වා වගේ. ඒ කියන්නේ ප්‍රතිඵල ලැබුණාම අපි මගේ නිලධාරී උසස් නිලධාරියෙක් හිටියා. මට හැමදාම කිව්වේ ප්‍රතිඵලයක් ලැබුණාට පස්සේ රට වටේම ගිහලා තුන් පාරක් රවුමේ ගිහිල්ලා අනබෙර ගාලා කෑ ගාලා කියන්න ඕන කියලා ප්‍රතිඵල ලබා ගත්තා කියලා. ජයග්‍රහණ අපි සෙලිබ්‍රේට් කරනවා. ජයග්‍රහණ වලට යන්න ලෑස්ති වෙනකොට නෙවෙයි සෙලිබ්‍රේට් කරන්න ඕනේ. ජයග්‍රහණ ගත්තම සෙලිබ්‍රේට් කරන්න. මම මෙතනින් පටන් ගත්තේ දැන් අපි අර කන කතාව කියවනේ වෙනකොට බඩගින්නට කන්න දෙනවා කියලා.
දැන් දෙන්නෙක් ඉන්නවා කියමුකෝ. එක්කෙනෙක් ඇවිල්ලා ඇඟේ දුර්වල එක්කෙනෙක්. එයාට කෑම විතරක් නෙවෙයි එයාට ගොඩාක් ප්‍රශ්න තියෙන කෙනෙක්. එයාත් බිම වැටලා ඉන්න ශක්තිමත් යෝධෙක් වගේ පුරුෂයෙක් වැටලා තිනා මොකක් හරි බතු ටිකක් වෙලාවට හම්බෙන්නේ නැතුව. ඒකට මේ දෙන්නට එකම ආහාර වේල දුන්නාම ඊළඟ ප්‍රතිඵලයෙන් ලැබෙන තත්ත්ව දෙකක් වෙනස් දෙයක් තියෙනවා. යෝධයා නැගිටලත් යෝධ වැඩ කරන්න ලෑස්ති මේ මොහොතේ. අර අතිශයම දුර්ලභ පුද්ගලයාට තව කණ්ඩ දෙන්න ඕනේ, තව සේලයින් දෙන්න වෙයි, ගොඩක් දේවල් වෙන්න දෙයි. ඒකට දැන් මේ ප්‍රධාන හේතුව තමයි අපේ රටේ වැඩ කරනකොට අපි බලන්නේ මේ නායකයා විතරයි. නායකයා විතරයි මේ කකුල ගා තියෙන ගල දකින්න. ගිහිල්ලා වදින්නේ ඔළුව යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. එතකොට ප්‍රධාන දේ වෙන්න ඕනේ අපේ මම මේ බැලුවේ මේ විරාමයේ තුල මම බැලුවා වචනයක්. අපේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයක් නෙවෙයි දිල්ෂාන්. මගේ තාත්තගේ පැත්තෙන් අපේ අත්තා සහ මගේ අම්මගේ පැත්තෙන් අපේ ආතා දෙන්නම පූර්ණ කාලීන ගොවියෝ. මම ඒගොල්ලෝ දන්න කාලේ අවුරුදු 30ක් 40ක් මම දන්න කාලේ ඒගොල්ලෝ දෙන්නම ගොවියෝ. ඒගොල්ලන්ගේ තිබුණා ගොවි ආර්ථිකය නෙවෙයි ඒගොල්ලෝ කරේ. ගොවි සංස්කෘතියක තමයි ජීවත් වෙන්නේ. අපිටත් ඒක පුරුදු කරා අපි දැක්කා ඒක. ඒතකොට ඒකේ තියෙන අර හෝලිස්ටික් තින්කින් කියන එක අර පරිපූර්ණ විදියට බලන එක. ඒක නිසා මොකක් හරි ප්‍රශ්නයකට අපි උත්තරයක් දෙනකොට මේ නායකයා විතරක් බලලා හරියන්නේ නැහැ. අපි ඈත දිහා බලන්න. අපි යන්නේ ඉලක්කේ අර කන්ද ගාවට යනවා කියලා බලන්න තමයි යනකොට ළඟ බැලුවේ නැත්නම් කළු ගල්වල හැපිලා වැටෙනවා. ඉතින් ලංකාවේ මම දකින දෙයක් තමයි අපි හදාගන්න ඕන තැන තමයි ආර්ථික චින්තනයේ. අපි දැන් මේ මොහොතේ කරන දේ තේරුම් අරගෙන ඒ කරන එක ඊළඟ පියවර සහ ඊළඟ පියවර අපි යන්නේ කොයිද කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. සමහරට අපි ඉදිරියට යනකොට එතනින් සමහර තැන්වල වෙන පාරකට යන්න වෙන අවස්ථා එන්න පුළුවන්. රටේ වෙනස් වෙලා අද COVID-19 එකේ වෙලා තියෙන එකනේ. අපි ගිය පාරවල කාටවත් යන්න බෑද? ඒ වුණත් අපේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක තමයි අපේ මිසින් අපේ නැත්තේ. අපේ හුඟක් තැන්වල වැඩ පිළිවෙලක් නැහැ. පියවර 1, පියවර 2, පියවර 3. එහෙම එකක් නැහැ. අපි පළවෙනි පියවර දෙකක් කරනවා. ඒක කරලා දාලා පුළුවන් නම් ඊට පස්සේ අමතක කරනවා. දැන් උදාහරණයක් වශයෙන් පහුගිය දවස්වල අපි නව නිර්මාණ අරගෙන ආව ගොඩක්. ටීවී එකේ රාට යනවා, පැය 4-5ක් යනවා. ওই විදිහට නිර්මාණ කරොත් එimhe ලංකාවේ කොරියාව වෙලා තියෙයි මේ මාසෙන් දෙකෙන් තුනේ. නමුත් එතනින් පස්සේ මොකද වෙන්නේ? ඒ නිර්මාණ කොහමද පේටන්ට්ස් ගන්න විදි තියනවද? සල්ලි ලැබෙනවද? ඒගොල්ලන්ට වැඩිපුර සල්ලි ඉන්වෙස්ට්මන්ට් කරන කට්ටිය ඉන්නවද? මේ ඔක්කොම කතන්දරේ අපි හදාගෙන යන්න ඕනේ ඉස්සරහට. මම හිතන්නේ ඒකට පියවර ගන්නවා වගේ මට තේරුණා ටීවී එකේ මම බලනකොට. නමුත් ඒ වගේ ජාතික වැඩපිළිවෙලක් තියෙන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නැති නිසා තමයි තාමත් අපි එක තැන කරගෙන ගතියක් තියෙන්නේ. එක තැන පල් නොවි මේ ලැබෙන ප්‍රතිඵල කොහොමද අපි ඊළඟ තලයට අරන් යන්නේ? නව නිපැයුම් පිළිබඳව ඔබතුමන් සඳහන් කළා. නව නිපැයුම් කරුවන් කරන නව නිර්මාණයේ පෙට්ටගමට යන්න දෙන්නේ නැතුව කොහොමද අපි ජාත්‍යන්තරයට අරන් යන්නේ කියලා අපි සංවාද කළ යුතුයි. ඒ වෙනුවෙන් net FM රේඩියෝව යම් උත්සාහයකදී ඉන්නවා මේ නව නිපැයුම් කරුවන් අදාළ ව්‍යවසායක ආයතන සමග සම්බන්ධීකරණය කරන, රජය සමග සම්බන්ධීකරණය කරන්න. ඒ බවත් සිහිපත් කරමින් දැන් ඔබතුමන් මේ නව නිපැයුම් කරුවන් පිළිබඳ සංවාදයේ මතු කරපු නිසාම ඇත්තටම මේ නව නිපැයුම් කරුවන් සම්බන්ධයෙන් අපි රටක් විදියට කොහොමද ප්‍රතිචාර දක්වන්නට අවශ්‍ය වෙන්නේ? මම හිතන්නේ ඒක වෙන්න ඕන ඩිල්ෂන් මේ විදියට. පළවෙනියෙන්ම අපි සිද්ධියක් වෙලා උදාහරණයක් මම ගන්නකො මරණ ගෙදරක් ගන්නකො අපේ රටේ පවතින. මම හිතන්නේ ලංකාවේ ඉතාමත්ම කාර්යක්ෂම වැඩ කරන තැනක් තමයි මරණ ගෙදර. මරණ ගෙදර පිටම ගේට්ටු ඔක්කොම ඇරෙනවා. අල්මාරි පවා ඇරලා තියෙනවා. කවුරුවත් හොරකම් කරන්නේ නැහැ. හැමෝම ගිහිල්ලා අත ගාලා මල් වට්ටි බයි කරන බතු ටික ගෙන එක තේ කෝප්පය දෙන එක ඔක්කොමල කරනවා. කරලා දවස් 2-3ක් විතර ගියාට පස්සේ ඔක්කොමල කරලා 7 දවස් දාන්නේ. 7 දවස් දාන්නේ පස්සේ ඔක්කොමල ගෙදර දාලා යනවා. හැබැයි අපි ඉන්නකොට අපිට පේනවා ගෙදර තියෙන ඇත්ත තත්ත්වය පේනවා. නමුත් අපි ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධීකරණයක් වෙන්නේ නැහැ නේ. සෝඩා බෝතල් වගේ. ඒ කියන්නේ මේ වැඩේ මම දකින කාර්යක්ෂම අවස්ථාව තමයි ලංකාවේ සමාජයේ ඔන්න ඔක කොපි කරන්න පුළුවන් නම් දිගින් දවස ගානේ මම හිතන්නේ අපි රට හුඟක් ඉස්සරහට යන්න පුළුවන් තැනක්. ඔක්කොමල සහයෝගය ටීම් වර්ක් ඔක්කොම තියෙනවනේ එතන. සැක හතුරත් ඇවිල්ලා වැඩ කරනවා හතුරුකම් කරන්නේ නැතුව. ඒක මම දකින සුවිශේෂ ලක්ෂණයක් ලංකාවේ තියෙනවා. දැන් මම ඒ උදාහරණේ ගන්නේ දැන් අපි අහනවා ව්‍යවසායකයන් නව නිර්මාණ කරන කට්ටිය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. දැන් මම දකින්නේ මේ නව නිර්මාණ කියන එක එන්නේ එකපාරට අපිට මොන හරි දෙයක් නැහැ කියලා. එක මොහොතක නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අර personal protection equipment කියන එක අර ගවුන් ටිකයි තොප්පිය නැතිඳ අපි එකපාරට තොප්පිය හදන්න පටන් ගන්නවා. අපිට ventilators නැහැ කියලා අපි එකපාරට ඒවා හදන්න පටන් ගන්නවා. ඒ ශනික උත්තරයට වඩා ක්‍රමවේදී උත්තරයක් තියෙනවා. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි multi disciplinary කියන කතාව. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් පිට රටවල් වල මම දන්න රටවල් වල දැන් උදාහරණ විශ්වවිද්‍යාලවල ප්‍රොජෙක්ට්ස් එනකොට අඩුම ගානේ ඩිසිප්ලින් 7කින්වත් නැත්තම් ඒගොල්ලන්ට සල්ලි හම්බෙන්නේ නැහැ. උදාහරණයක් මම ඉංජිනේරියෙක් හැටියට මම ප්‍රොජෙක්ට් එකක් ගේනවා නම් ඒකේ ඉන්න ඕනේ සමාජ විද්‍යාඥයෙක් ඉන්න ඕනේ. භෞතික විද්‍යාඥයෙක් ඉන්න ඕනේ. සමාජයට දරුවන්ට උගන්වන ගුරුවරයෙක් ඉන්න ඕනේ. මොකක්ද සබ්ජෙක්ට් මැටර් එකේ. ඉතිහාසඥයෙක් ඉන්න ඕනේ. ජියෝග්‍රැෆි කරන කෙනෙකුත් ඉන්න වෙනවා. ඒ වගේ মালටි ඩිසිප්ලිනරි වලින් තමයි ඇවිල්ලා තමයි ඒක කරන්නේ. ඒ මොකද ඒකේ තියෙන්නේ අර තාර්කික චින්තනය.
ඒ කියන්නේ අපි නව නිර්මාණ ඉස්සරහට යනවනම් සල්ලි වලට වඩා දෙයක් වෙන්න ඕන කියන එක මම මේ කියන්න හදන්නේ. මොකද අපිට පුරුද්දක් නැහැ අපේ සමාජයේ ප්‍රශ්න දිහා බලලා ප්‍රශ්න වලට උත්තර හොයන එක. අපි මොකක් කරලාට බලලා තියෙන්නේ අර නිකම්ම අරගෙන පිටරටින් ගෙනගෙන තිබිච්ච චින්තනයේ තියෙන නිසා අපි ප්‍රශ්න දිහා බලලා දිගට හිතන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මේ ළඟදී අපි හැදුවා පොඩි උපකරණයක් හැදුවා. ඒ උපකරණදී අපි හදලා අපේ ඉංජිනේරු කට්ටිය අපි අරන් හදනකොට ඒ උපකරණය අපි හැදුවේ තනිකර ඉංජිනේරු පැත්තෙන් බලලා විතරයි. ඒක තනිකර හැදුවේ වැඩ කරනවා ඔක්කොම කරනවා. නමුත් ඒක අදාළ ක්‍රමයේ අදාළ අවස්ථාවට සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ඒක එන්නේ අර හැම පැත්තෙන් බලන. උදාහරණයක් වශයෙන් අපි උදැල්ලක් හදනවා නම් කාට හරි උදුළු ගාන මිනිහා එතන හත් තියාගන්න එපා ඔක්කොටම ඉස්සෙල්ලා. නැතුව මේ ස්ටීල් කෝපරේෂන් එකේ ඉංජිනේරුවයි තාවත් විද්‍යාඥ තුන් දෙනෙක් තියන්නේ උදුළු ගාන මිනිහා එතනට එන්න එපා ඔක්කොම උදැල්ල දිග කොච්චරද බර මොකද්ද කියලා කියන්නේ. අන්න ඒක තමයි ඉස්සලාම එන්න ඕනේ. සල්ලි වලට ඉස්සලා එන්න ඕනේ ඒක. මේ පැතිකඩ ගොඩකින් බලන ක්‍රමය අපි ඉස්කෝලේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඊළඟට ඔකේ තියෙන අර පේටන්ට්ස් හදන එක. දැන් ලංකාවේ හදන එක්කෙනෙක් ගහලා බලන්න දැන් මට ගොඩාක් ඉංජිනේරු හම්බෙන අපේ ආයතනවල නිර්මාණයක් ගාව ඒගොල්ලෝ දන්නේ නැහැ මේකේ පේටන්ට් එක ගන්න කොහොමද කියලා දන්නේ නැහැ. තුන්වෙනි කාරණේ තමයි මුදල්. දැන් මුදල් කොහොමද දෙන්නේ? දැන් අපි කියනවා මම දැක්ක සමහර අපේ පෞගේ කාලේ මම දැක්ක රොකට් එකක් හදලා පොළොන්නරු ගමේ ලක්ෂ දෙකද මිලියන දෙකද දුන්නා. දැන් රොකට් එක උඩ ගියාද බිම ගියාද කියලා මම දන්නේ නැහැ ඇත්තටම කියනවා. මොකද්ද උනේ රොකට් එක අරගෙන දැන් එයා රොකට් හදනවද නැද්ද? මම නම් දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. මිලියනක් කියන්නේ පොඩි මුදලක් නෙවෙයි. ලොකු මුදලක්. ඒකට මොකද්ද උනේ? අන්න ඒක තමයි මම කිව්වේ අනබෙර ගහන ගතිය. එහෙම නෙවෙයිනේ. දැන් රොකට් එකක් හදුවලා මේ අපි දැන් කාලේ රොකට් එකක් හදනවා කියන එකේ තියෙන යම්කිසි දක්ෂකමක් තියෙන ළමයිගේ. නමුත් එතන තියෙන්නේ සරල පෙනුමක් එතන තියෙන්නේ. ඒක විද්‍යානුකූලව ගන්න අර පැතිකඩ ගොඩකින් වෙන කට්ටිය දාලා ඉවරලා එන්නේ ඒවට සල්ලි යොදන කට්ටිය දාලා බලන්න ඕනේ මේ ළමයාට හරි මේ කණ්ඩායමට හරි තියෙන හැකියාව මොකද්ද කියලා. Facebook එකේ ගොඩාක් දාන යන්ත්‍ර සූත්‍ර හැදුවා කියලා ගම්වල ළමයි. එහෙනම් ඉතින් ළමයි අදල වෙන මිලියනර්ස්ලා වෙන්න පුළුවන්. ආයෝජනය කරන්න පුළුවන්. ආයෝජකයා කෙනෙක් නෑ එනවනේ. එන්නේ නැත්තේ ඒවයි තියෙන අඩුපාඩු ගොඩාක්. එතකොට විද්‍යානුකූල චින්තනයත්, ව්‍යවසායදායක චින්තනයත්, සමාජ චින්තනය, පාවිච්චි කරන කෙනාගේ සහභාගී වීම ඒක ඔක්කොම එකතු වෙන්න ඕනේ නිර්මාණ සමාජයක් හදාගන්න. නිකන් හදන්න බෑ. ප්‍රශ්නයක් දිහා බලලා ප්‍රශ්නෙට උත්තර හොයන පුහුණුව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු තුල නැහැ කියන යෝජනාව ඔබතුමන් කරනවා. මේක පුරුදු කරන්න ඕනේ පාසල් වියේ සිටම කියන යෝජනාවත් ඔබතුමන් කරනවා. අනිවාර්යෙන්. ඒ නිසාම මම අධ්‍යාපනය ගැන කතා කරන්න ඕනමයි කියලා කල්පනා කරනවා. දැන් මේ දවස්වල පාසල් වැහිලා තියෙන්නේ. විශ්වවිද්‍යාලයක් බොහෝමයක් වැහිලා. පළවෙනි පාසල් වාරයේ නිවාඩු දුන්නේ හදිස්සියේ හිතුවටත් වඩා කලින්. දෙවෙනි පාසල් වාරය දැන් කවද්ද පටන් ගන්න කියලා තාම තීරණය කරලා නැහැ. අධ්‍යාපන අමාත්‍යවරයා අද කිව්වේ තව සති දෙකක් විතර දෙන්න ඒ පිළිබඳ යම් අවසන් තීරණයක් දෙන්න කියලා. විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා විතරක් ජූනි මාස 15 වෙනිදා ආරම්භ වෙනවා. හැබැයි දුරස්ථව අධ්‍යාපන කටයුතු යම් යම් මට්ටමින් අඩු වැඩි වශයෙන් සිදු වෙමින් තිබෙනවා. පාසල් වලත් විශ්වවිද්‍යාල වලත්. එසේ තිබියදී හැබැයි ප්‍රශ්න ගොඩක් මතුවලා තිබෙනවා. දැන් මේ WhatsApp එකෙන් Viber වලින් එහෙම නැත්නම් වෙනත් සමාජ මාධ්‍යයක් හෝ අන්තර්ජාලය පාවිච්චි කරලා අධ්‍යාපන කටයුතු කරනවා අය කිව්වට ඒ පහසුකම් නැති අය බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන මහත්මයාත් අද කිව්වේ විශ්වවිද්‍යාල හැම එකකම වගේ මේ වෙලාවෙත් දුරස්ථ අධ්‍යාපන කටයුතු සිදු වෙමින් තිබෙනවා. හැබැයි 100%ක් විශ්වවිද්‍යාල දරුවෝ හැම කෙනාටම මේ ප්‍රතිඵල ගලා නොවන බව පිළිගන්නවා අයයි කියලා. ඒකට තියෙන අඩුපාඩුව තාක්ෂණික මෙවලම් වල අඩුපාඩුව. දැන් අපි ප්‍රමාණවත් ඇගීමක් කරලා තියෙනවද? අපි එහෙම ප්‍රමාණවත් ඇගීමක් කළ යුතු නම් අපි ඒ සඳහා ගත යුතු පියවර මොකක්ද? අධ්‍යාපනයේ තියෙන මේ අඩු වැඩිය අපි සකස් කරගන්න ඕනේ කොහොමද? දිශාන් මංගේට පටන් ගන්නද අදහස් ප්‍රකාශ කරන්න? හරි. දැන් මගේ පොතක් තියෙනවා කියන්නකෝ. දැන් මම පොතක් ළඟ තියාන බලනවා. මම ඉන්නේ කොළඹ. දැන් ওই පොතම මට පුළුවන් මයික් ෆෝන් එකේ බලන්නත් මම නෝරෙල ගිහලා ඉන්නකොට තාක්ෂණය තුල බලන්න පුළුවන්. දැන් දෙකේම කරන්නේ මොකද? පොත කියවන එකනේ විතරනේ. ඒතර පළවෙනි උත්තරේ තමයි අපි කතා පටන් ගත්තේ අධ්‍යාපනයට එක තීරණය කරේ නිර්මාණශීලී සමාජයක් හදා ගන්නවා කියන තැන. ඒතර පොත් දෙක බැලුවොත් කොහේ බැලුවත් පොත විතරයි කියවලා තියෙන්නේ. දන්න දේෙන් මොනවත් කරලා නැහැ. ඔය කතන්දරයක් තියෙනවනේ අපි දන්න දේෙන් අපිට කරන්න මොනවද කරන්න කියලා ඇහුවොත් මොකක් හරි කරන්න තේරෙන්නේ නැහැ. දැන් අපේ ඉංජිනේරු පීඨයට ගිහලා එන ඉංජිනේරු පිටියේ හදාරන අවුරුදු 4-5ක් හදාරලා කෙනෙකුට ඇහුවොත් එහෙනම් මොකද්ද කරන්න කියලා හුඟක් වෙලාවට අපි ගිහලා රස්සාවක් කරනකොට කරන්නේ අපි කියන්නේ ප්‍රොකියුමන්ට්. ඒ කියන්නේ බඩු ගන්නීමනේ. ටෙන්ඩර් කැඳවලා බඩු ගන්න එක තමයි අපි හුඟක් වෙලාවට කරන්නේ. දැන් අදිලා අපි හුඟක් වෙලාවට අපේ අතෙන් වෙන්නේ ඒකයි. ඒක ඒ පුද්ගලයාගේ ප්‍රශ්න නෙවෙයි අපේ සමාජයේ ඇදිලා තියෙන එකයි. එතකොට නමුත් අපි යොමු කරනවා නම් ඒක ඒගොල්ලෝ එයාගේ ප්‍රශ්න විසඳන තැනට යොමු කරනවා නම් මම හිතන්නේ ඒක පාසලේ පොඩි කාලේ ඉඳලම එන්න ඕනේ. අපි යමක් ඉගෙන ගන්නකොට ප්‍රායෝගික මට්ටමේ ඉගෙන ගන්න ඕන කියන එක තමයි මම කියන්න හදන්නේ. ඒ කියන්නේ දැන් මේ COVID-19 එකෙන් පස්සේ අර අතන කතාවට එන්න ඉස්සෙල්ලා අර
ගමේ ළමයා කොහොමද බලන්නේ ඉන්ටර්නෙට් එක හරහා කියලා කොහොමද ඉගෙන ගන්න කියන කතාවට එන්නේ ඉස්සෙල්ලා මූලික වශයෙන් මෙයා අපිට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා තේරුම් අරගෙන වැඩපිළිවෙල අධ්‍යයනය කරන මේ ස්ට්‍රක්චරල් චේන්ජස් এডুকেෂන් ඒ කියන්නේ ව්‍යුහාත්මක වෙනසුත් කරන්න වෙනවා. මොකද අපි පොත කියවලා පොත කටපාඩම් කරලා විභාග පාස් කරලා ඒ තුනයි දැන් ඒ බාණ්ඩේ ඒ තියෙන කට්ටිය කොච්චර ඉන්නවද ලෙහෙම් වෙන්න විදියක් නැහැනේ. ඒ තියෙන කට්ටිය 100 ගණන් ඉන්නවා. මම විශ්වවිද්‍යාලේ කාලේට ලංකාවේ ඒ හතරක් ගත්ත මිනිස්සු හිටියේ මම හිතන්නේ 4-5 දෙනා හිටියේ. අවුරුදු ගානකට පස්සේ. ඒ තරම් හරි අඩුයි. ඒ කියන්නේ ලේසි වැඩක් නෙවෙයි ඒක. දැන් අද ගිහිල්ලා ටියුෂන් පන්ති ගිහිල්ලා ඔක්කොම කරලා ගිහිල්ලා ගන්න පුළුවන්. අපේ කාලටත් වඩා මේක යාන්ත්‍රික වෙලා. ඉතින් ඒක නිසා අධ්‍යාපන ක්‍රමය තුල මම හිතන්නේ පුද්ගලික මම හිතන්නේ ඉතින් අවුරුදු 40ක් විතර නම් මම දැන් විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා මම හිතන විදිහට අපි ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න දේවල් ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. උදාහරණයක් වශයෙන් දිදුචන් මම ඉස්කෝලේ යන කාලේ අපි 6-7 පන්ති වලට අපි වඩු වැඩ කරා. මගේ ඉස්කෝලේ යතු කැටේ තිබුණා. අපි උදුළු ගෑවා. අපි ගොඩාක් ඒවා වැඩ කරා. ඒවත් වැඩිපුර කරන්න තියෙනුනේ ඉදිරියට යන්න යන්න අපේ දැනුම වැඩි වෙන්න දැනුමෙන් කරන දේවල් වැඩි වෙන්න ඕනේ. පුහුණුව ලැබෙන්න ඕනේ. අපි වැඩ කියන්නේ දැනුම අරගෙන පාවිච්චි කරලා ප්‍රායෝගික වැඩ කරන්න ඕන කියන තැනට තමයි මම හිතන්නේ අද ලෝකයේ හැමතැනටම එන්නේ. වොකේෂනල් ට්‍රේනින් කියන එක අත්‍යවශ්‍යයි. හැබැයි එහෙම මේ වෘත්තීය අධ්‍යාපනය සඳහා දරුදරියන් පොළඹවන යම් උත්සාහයන් පහුගිය අවුරුදු ගාන පුරාටම සිදු කෙරුණා. සහබතුමන් වෙනස්කම් පිළිබඳව කතා කළා. මේ පහුගිය අවුරුදු 30-40 ගත්තොත් විෂය නිර්දේශ කීවරක් සංශෝධනය වෙන්නේ නැද්ද? එහෙම සංශෝධන ගණනාවක් වුණා. හැබැයි ආයිත් අපි අවුරුදු ගානකට පස්සෙත් මේ එකම දේ තමයි කතා කරන්නේ. එහෙනම් මේ වෙනස් වෙලා තියෙන වෙනස්කම් වැරදිද? නැත්නම් ඒව නෙමෙයිද සිදුවිය යුතු වෙනස්කම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇත්ත වශයෙන්ම දිල්ෂාන් ওই ප්‍රශ්නේ මම අහලා තියෙනවා. මම පහුගිය දවස්වල මම කතා කරා. අපේ රටේ අධ්‍යාපන ක්‍රම භේදයේ ව්‍යුහාත්මක වෙනස් කරන මම හිතන්නේ අවුරුදු දෙකෙන් දෙකටද කොහෙද? සමහරට අවුරුදු 5 වෙනස් කරනවා. දන්න දවසල. මම දන්න දවසල වෙනවා. හැබැයි මම ඉස්කෝලේ යන කාලවල මට එහෙම මතකයක් තිබුණේ නැහැ. මම හොඳටම කියන්න මම ඉස්කෝලේ යන කාලවල මට මතකයක් තිබුණේ මම ඉස්කෝලේ හොඩියේ පන්ති ඉඳලා ඉස්කෝලේ යන කාලවල එහෙම ලොකු කතන්දර තිබුණේ නැහැ. ක්‍රමවේදයක් තිබුණා ඒ විදිහට ගියා. හැබැයි ඒක වේගෙන් වෙනස් වෙන්න ඕන කියන එක මම දැන් පිළිගන්නවා. අපේ දැනුම වැඩි, ලෝකෙ වෙනස් වෙන වේගය වැඩි. අපි වෙන යුගයක ඉන්නේ. ඒක නිසා වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. දැන් බලන්න අපි මොකද කරන්නේ? අපි කපාට කියනවා මේ දවස්වල යන ලොකු කතිකාවක් තමයි වොකේෂනල් ට්‍රේනින්. කියන්නේ මේ කාර්මික වෘත්ති අධ්‍යාපනය ලොකුවට කරන්න ඕන කියලා තියෙනවා. අපි ගිහිල්ලා දාලා තියෙන ඉස්කෝලවල ටෙක්නොලොජි ස්ට්‍රීම් එකක් කියලා දාලා තියෙනවා. දැන් මේ කාටද? ආර්ට්ස් ෆැකල්ටි යන්නේ ළමයි ටික අරගෙන එතෙන්ට අරගෙන එළියට එනකොට ආර්ට්ස් ෆැකල්ටිට යන්නද වෙන තැනකට. දැන් කවුද දන්නද ඒකට ගිහිල්ලා ඉන්නේ ඔක්කොම ටික. අර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යන්න තිබු ළමයි ටික තමයි ටෙක්නිකල් එක කරන්නේ. ඇයි ඒ? තරුණයෙකුට අපිත් ඒ කාලේ කැමති ගිහිල්ලා අතින් පයින් වැඩක් කරන්න. එතකොට අර ටික ඔක්කොම යනවා. එතකොට තාටි තාරා කරන ලංකාවේ ඉංජිනේරු නැහැ කියලා ආයෙසරක් පටන් ගන්න වෙයි ආය ව්‍යාපාරය. ඒකනේ ඔය දිල්ෂාන් කිව්වේ අපි සැරෙන් සැරේ තට්ටු මාරු කරාට ප්‍රතිඵලයක් එන්නේ. එහෙම නෙවෙයි වෙන්න ඕන. ජීවිතේ මොකද්ද වෙන්නේ? දැන් කාර්යයක් ඉස්සරහට ගත්තම කාර් එකක් හදලා තියෙනවානේ. ඒකේ එන්ජින් තියෙනවා, රෝද තියෙනවා, පේන් කරන්න තියෙනවා, තාඩු හදන්න තියෙනවා, වීදුරු කෑලි තියෙනවා, ඉලෙක්ට්‍රික් වැඩ තියෙනවා, ඔක්කොම තියෙනවානේ. ඒක ලොකු පද්ධතියන්නේ. එතකොට ඔතන ඉන්න පුළුවන් ඉංජිනේරු වෙන්න ආස ළමයි ඉන්න පුළුවන්. වෘත්තීය මට්ටමේ වැඩ කරන කට්ටිය ඉන්න පුළුවන්. පේන් බාස්ලන අපි ඔක්කොමලා අධ්‍යාපන ක්‍රමවලදී ඔක්කොලටම අවස්ථාවක් දෙන්න ඕනේ. දිගටම සාමූහිකයක් හැටියට, සාමූහික කණ්ඩායම් හැටියට මේ වැඩ කටයුතු කරන්න. ඒ කියන්නේ අපි යොමු වෙන්න ඕන කණ්ඩායමක් හැටියට ඒ කටයුතු කරන්න. ඒ යොමු වෙනකොට අපිට නිරන්තරයෙන්ම තේරෙයි අපි කැමති දේ මොකද්ද කියලා. එහෙමනේ වෙන්නේ. අපි දැන් කණ්ඩ ගියාට පස්සේ මේසුවල දිසි 15 තිබුණාට ඔක්කොම කන්නේ නැහනේ. අපේ ෆේවරිට් ආහාර වර්ග තියෙනවා. අපේ ප්‍රියතම දේවල් තියෙනවා. අපි ඒකට තමයි කැමති. ඒක අපි හොයා ගන්නවා ජීවිතේ. එහෙමනේ වෙන්නේ. දැන් මම වෘත්ති වශයෙන් ඉංජිනේරු කරන්න පටන් ගත්තේ යාන්ත්‍රික ඉංජිනේරු වශයෙන්. මම හුඟක් ගිහිල්ලා පහු කාලේ වැඩ කරලා තියෙන්නේ IT තාක්ෂණයේ පැත්තේ. ඊට පස්සේ මම සමාජයේ කටයුතු වලට බහලා තියෙනවා. ඒ මං ආස නිසා මං ඒක කරන්නේ. නමුත් අර බුද්ධිය කියන එක ලැබිලා තියෙන එක අපි පාවිච්චි කරන එකට. දැන් අද වුණත් ඔයාහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ ට්‍රේන් මයින්ඩ් එකේ පුහුණු තර්කානුකූල චින්තනය පාවිච්චි කළා තමයි උත්තර දෙන්නේ. නැත්නම් මෙහෙම හිටියන කවි කියන්න බෑනේ. හරිද? ඒතකොට මේ අපේ තියෙන දිගෙනින් ලැබිච්ච හැකියාව අපි කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා වැඩ කරන්න ඕන කියන එක මම කියන්නේ. අපි පන්තියක ළමයි කට්ටියක් 20ක් ඉන්නේ කට්ටිය හැම වෙලාවෙම ප්‍රොජෙක්ට්ස් කරන එකතු වෙලා. එතනින් තමයි අපි තෝරගන්නේ කවුද හෙදිය, කවුද දොස්තර, කවුද ඉංජිනේරුව, කවුද හාමුදුරුවන් වහන්සේ, කවුද පාදිලි වහන්සේ කියලා ඔක්කොම තියෙන ඒ ඔක්කොම අපේ යාළුවෝ අතර ඉන්නවනේ. අන්න ඒකයි වෙන්න ඕනේ. නැතුව මේ එකපාරට දැන් ඔන්න ඉංජිනේරුවෝ වැඩි ඒක නිසා අපි තාක්ෂණ වේදිකා හදන්න ඕනේ. ඊට පස්සේ නෑ ඒගොල්ලෝ වැඩි දැන් අපි ගුරුවරු හදන්න. නෑ එහෙම නේ භික්ෂුන් වහන්සේලා. එහෙම යන්න හොඳ නෑ. ජීවිතය කියන්නේ ඒ වගේ තැනක් නෙවෙයි. තාමත් විශ්වවිද්‍යාලයෙන් එළියට එන පිරිසක් ඉන්නවා මේ රැකියාවක් දෙන්න කියලා සටන් පාට කියමින්. උපාධියක් තිබෙනවා හැබැයි රැකියාවක් නැහැ. එහෙමනම් ඊළඟට ආයෙත් මතුවෙන ප්‍රශ්න තමයි ඇත්තටම රැකියාව නැද්ද නැත්නම් රැකියාවලට ඕනේ මිනිස්සු නැද්ද කියලා. සතියන්ත පුවත්පතක් අරන් බැලුවොත් තාමත් පුරප්පාඩු ගණනාවක් සඳහා පුද්ගලයන්ගේ ණය දුම්පත් කැඳවා තිබෙනවා.
මොකක්ද මේ තියෙන ප්‍රශ්නේ? වෙළඳපොළ ඉල්ලන නිෂ්පාදන ඇයි බිහි වෙන්නේ නැත්තේ? දැන් උපසභාපතිතුමන් විස්තර කරනවා අපි ගුරුවරුන් හදන්න ඕනේ කියලා ගුරුවරුන් හදන්න ඕනේ නැහැ. ඉංජිනේරුවන් හදන්න ඕනේ කියලා ඉංජිනේරුවන් හදන්න ඕනේ නැහැ. හැබැයි වෙළඳපොළේ හිඟයක් තියෙනවා. එහෙනම් අපි කොහොමද මේක සම්පූර්ණ කරන්නේ සභාපතිතුමනි? ඇත්තටම උපසභාපතිතුමා කිව්ව එකටත් එක වෙලාවකට මම එකඟ වෙනවා. ඒ වගේම මට කියන්න තියෙන තව දෙයක් මේක මේ ජනප්‍රියතාවය මත තමයි ගොඩක් වෙලාවට ඒක විචලනය වෙන්නේ. මොකද ජනප්‍රිය වෙන්නේ අපි දැන් පුංචි කාලේ අපට උගන්වන්නේ මම දැන් වෛද්‍ය විද්‍යාව කිරීමට සමය මම අදහස් කරන් හිටියේ. මගේ පන්ති හිටපු සියලු දෙනාටම ඕන වෛද්‍යවරුන් වෙන්න. හැබැයි අපට වෛද්‍යවරුන් වෙන්න බෑ. මොකද අපට ඊළඟට එන විද්‍යාව කරන්න අපට සිද්ධ වෙනවා. එතකොට මේ අපි දැනගන්න උතන සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ හැඟීම් ඒගොල්ලෝ කොයි විදිහට ඉස්සරහට යන්නේ ඒගොල්ලෝ බලන්නේ නිතරම පහසුව තමන්ට ජනප්‍රියතාවය ඒ වගේ දේවල් පිටිපස්ස යනවා. ඒක මේක ලෝකයේ එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේ මිනිස්සු අතර සතුන් අතර අපි හැමෝගෙම මේ සමාජයේ තියෙන දෙයක්. ඉතින් මේක එක වෙලාවට මේක ගතිකව තිබින්නේ නැහැ. මේක විචලනය වෙනවා. ඒක අපිට කියන්න බෑ ආද ඉංජිනේරුවෝ වැඩ වුණා. හෙට වෛද්‍යවරුන් වැඩ වෙනවා. ඒක සමහරවිට හෙට අනිද්දා වෙනකොට අපිට අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ බිහි වෙනවා. එතකොට වෙනත් අවස්ථාවක් ඉංජිනේරු අර්ජුන මහත්මයා කිව්වා වගේ වෙනස් අවස්ථාවක්. මේක අපි බලන්න ඕන මීට වඩා මම හිතන්නේ වෙනත් ආකාරයකින් කියලා. ඒ නිසා දැන් අපි ඔහු කිව්වා වගේ අපිට දැන් අපි ඔබහලා තියෙන STEM education කියන එක. මේ හැම එක්කෙනෙකුට දෙන්න දැන් අද විශ්වවිද්‍යාල වලින් ඉවත් වෙන එළියට යන ළමයින්ට රස්සාවක් නැති වෙන්න කාරණාවක් තමයි කාරණා දෙකක් තියෙන. එකක් තමයි දැනට අවශ්‍ය වෙන අනිකුත් හැකියාවන්. අපි තුමු කොම්පියුටර් තාක්ෂණය, පරිගණක හැසිරීමේ හැකියාව අඩුවීම. ඒ වගේම තමයි විශේෂයෙන්ම වාණිජ්‍ය ක්ෂේත්‍රයේ අපි රස්සාවක් කරනවා නම් අපි හොයනවා මේ අපිට ඉංග්‍රීසි පුළුවන්ද කියලා. මොකද මමත් පුද්ගලික අංශයේ රැකියාවක් කරේ දිගටම වගේ. අපි බලන්නේ අපිට විශ්වවිද්‍යාලයෙන් පිට වෙන ශිෂ්‍යයාට ඔහුට ඉංග්‍රීසි පුළුවන්ද, සරලව අපිට පරිගණකය ක්‍රියා කරන්න පුළුවන්ද, සහ අනිකුත් හැකියාව මොටර් බයිසිකල් එකක් පදින්න පුළුවන්ද, වාහනයක් කෙලවන්න පුළුවන්ද කියන හැකියාවන්. නමුත් අපි මගේ කාලේ ගත්තොත් විශ්වවිද්‍යාලයේදී අපෙන් ටික දෙනෙකුට ඒ හැකියාවන් අපි උත්සාහ කරනවා. ඒ වෙලාවේ ඉරිසියාව කියන එකත් ඇති වෙලා සමහර වෙලාවට දේශපාලනක ඌමනාකම් වලින් ඒ ළමයින් ඒ වගේ ඉස්සරහට එන ළමයින් සප්‍රෙස් කරන්න, ඒ වගේම කොන් කරන්න වගේ අවස්ථාවන් වෙලා තියෙනවා. මම හිතන්නේ අපි විශ්වවිද්‍යාල පරිසරය තුලත් ඇති වෙන මේ වෙනස්කම් අපි කරගන්න ඕන. ඉංග්‍රීසි අධ්‍යාපනය කියන එක මේක අරගෙන යන්න ඕන ගම් බිම් වලට. උම සරලකදී. මට මතකයි අපේ පුංචි කාලේ ඉස්කෝලේ යනකොට ඉංග්‍රීසි සහ ගණිතය ඉගෙන ගන්න පන්ති දෙකටම කැමති නෑ. ඒ හේතුවක් තියෙනවා. මොකද ඉංග්‍රීසි අමාරු කියලා හිතනවා, ඒ වගේම ගණිතයත් අමාරු කියලා හිතනවා. හැබැයි මේක නිසා දවසානේදී දැන් අපි දන්නවා දැන් අපි කතා කරන STEM education කියන එක science, technology, engineering, mathematics කියන එක. මම හිතන්නේ මේ ගණිතය ඉගෙනවීම කියන එක ඊටාම අත්‍යවශ්‍ය වෙනවා. ඒක බොහොම ජනප්‍රිය කළ යුතු දෙයක්. ඒ වගේම වෙනවත් ජාත්‍යන්තර භාෂා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනවීමත් මම හිතන්නේ ඒක කරන්න ඕන. මෙම competencies මේ වගේ හැකියාවන් තියෙනවා නම් විශ්වවිද්‍යාලයකට යන බුද්ධිමත් ළමයෙකුට එළියට ඇවිල්ලා රස්සාවක් කරන්න එච්චර අපහසුතාවයක් වෙන්නේ නැහැ. වඩ වැරදිච්ච තැන විද්‍යාව ඉගෙන ගැනීම හෝ ඉංජිනේරු තාක්ෂණය ඉගෙන ගැනීම හෝ වෛද්‍ය විද්‍යාව හෝ එහෙම නැත්නම් කලා විෂයන් ඉගෙන ගැනීමදී පවා අපට අවශ්‍ය අනිකුත් හැකියාවන්, ඒ වගේ ඒ කියන්නේ අපේ භාෂා කුසලතාව, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂා කුසලතාවේ, ඒ වගේම පරිගණක හැසිරීම වගේ දේවල් එසේ ඊට සමගාමීව මා හිතනවා මේ අපිට දැන් විශේෂයෙන් අපි ආයතනයකට කවුරු හරි ගන්න යනවා නම් අපි කියනවා ඔයාලට පුළුවන් ද බයිසිකල් එක පදින්න, ඔයාලට පුළුවන් ද කාර් එකක් කෙලවන්න. ඒ වගේ අනේ කුසලතාවයන් වර්ධනය කරගත යුතුමයි. මම හිතන්නේ විශ්වවිද්‍යාල හෝ අනිකුත් උසස් අධ්‍යාපන ආයතන වලදී සමගාමීව මෙම අංශයන් කෙරෙත් වඩා සැලකිල්ලක් දක්වනවා. මේ මොඩියුල්ස් කරන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. වෙලාව දැන් රාත්‍රී 8යි විනාඩි 32යි. අපිට අවසර දෙන්න කෙටි විරාමයකට. මේ විරාමයෙන් පස්සේ අපි ඉක්මනින්ම යලි මුණ ගැහිමු net FM unlimited කඩපිට වේදිකාවේදී.
Net FM Unlimited. Net FM Unlimited. රාත්‍රී 8යි විනාඩි 34යි දැන් වෙලාව. අපි අද කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපති සමන් වරුසවිතාන මහතා සහ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ උපසභාපති ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ කමිටු සමාජික වරලත් ඉංජිනේරු අර්ජුන මනම්පේරි මහතා සමග net FM unlimited කනපිට වේදිකාවේ අපි අද මාතෘකාව විදිහට තෝරාගත්තේ අපි කොහොමද ආයෙත් පටන් ගන්නෙ වැරදි හදාගන්නේ කියලා. දැන් පහුගිය පැයකට ආසන්න කාලයේදී කරපු සංවාදයේ පුරා සභාපතිතුමනි ඔබතුමාත් උපසභාපතිතුමනි ඔබතුමාත් විවිධ යෝජනා ඉදිරිපත් කළා සහ අපිට වැරදුණු තැන් පිළිබඳ යම් පෙන්වා දීම් කළා. ඒ වගේම මේ පැහැදිලි කිරීම වලදී එක තැනක ඔබ සඳහන් කරනවා ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය මේ එක කෝණයකින් ප්‍රශ්න දිහා බලන දේවල් දිහා බලන සංවිධානයක් හෝ එකමුතුවක් නෙවෙයි. වෘත්තීන් 52ක් පමණ නියෝජනය කරන පිරිස් මෙහි සමාජිකත්ව දරනවා. ඒ නිසා විවිධ කෝණවලින් ප්‍රශ්න දිහා බලලා ඒවා විග්‍රහ කරන හැකියාව විග්‍රහ කරන බලය ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය සතුව තිබෙනවා කියලා. හැබැයි මේ බලය එතනින් එහාට අරන් යන්නේ කොහොමද? රටේ යහපත උදෙසා ආයෝජනය කරන්නේ කොහොමද? ප්‍රතිපත්ති සම්පාදනය දක්වා තල්ලු කරන්න මොකක්ද ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය කටයුතු කරන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම අපේ මූලික අරමුණ උනෙත් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා නීති සම්පාදනය. මම අපේ අතීතය ගැන අපේ ඉතිහාසය ගැන කතා කරනකොට මම මතක් කරා ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ අවශ්‍යතාවය වුණේ රටේ නීති හදන පාර්ලිමේන්තුව ඒ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කිරීම සඳහා විද්වත් වෘත්තිකයන්ගේ සම්මාදම කොහොමද දෙන්නේ කියන එක. ඔහුගේ මුල් පියවර සාර්ථක වුණා ජාතික තලයේ ආයතන 11ක් එකතු කරගෙන මේ වැඩේ පටන් ගත්තා. ඒ වගේම මම අතීතය ගැන එහෙම ඉතිහාසය ගැන කතා කරනවා නම් බොහොම කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ඉංජිනේරු සංගමය, වරලත් ගණකාධිකාරීන්ගේ සංගමය වැනි සංගම් තමයි අපිට පළවෙනිම හිටියේ. ඒ සමගම ඊට පස්සේ ශ්‍රී ලංකා දන්ත විද්‍යාඥයන්ගේ සංගමය, රත්න විද්‍යාඥයන්ගේ සංගමය වැනි කුෂිකර්ම විද්‍යායතනය වැනි සියලුම විද්‍යායතනයන් අපිට එකතු වෙලා දැන් අද වෙනකොට 52ක් තියෙනවා. මේකේ විශේෂත්වය තමයි අපි එක්කාසු වෙනවා, එක රැස් වෙනවා. අපේ මහසභාවේ සමාජිකත්වයේ 250 ඉක්මවනවා. ඒ වගේම අපේ කාරක මණ්ඩලේ කාරක සභාව සමාජිකයන් 130 දෙනෙක්ගෙන් පමණ සමන්විත වෙනවා. ඒ වගේම අපේ නිලධාරි මණ්ඩලය අර්ජුන මහත්මයා ඇතුළු නිලධාරි මණ්ඩලයේ 21 දෙනෙක් බව සමන්විත වෙනවා. අපි මාසයකට වරක් රැස් වෙලා අපි එකට සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ඒ වගේම මේ සාකච්ඡා කිරීම සිද්ධ කරන්නේ බොහොම විවෘතව. මේ සඳහා අපි ළඟ තියෙනවා ස්ටෑන්ඩින් කමිටිස්. ඒ වගේ මේ අනුකමිටු එක ක්ෂේත්‍රවල විශේෂයෙන් අපි තුමු කුෂිකාර්මික සහ කුෂිකාර්ම ක්ෂේත්‍රයේ ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය එවැනි විවිධ ක්ෂේත්‍රවලට අනුකමිටු බෙදලා එම අනුකමිටු වල සමාජිකයන් වෙන්නේ ඒ ක්ෂේත්‍රවල විශේෂයෙන් ඒ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන්. අපි මෙම සංගමය සීමා කරලා නැහැ විද්‍යා වෘත්තිකයන්ට පමණක්. මම එහෙම කියන්නේ මොකද ඒ අපේ ව්‍යවස්ථාව තුලම තියෙනවා අපි මේක ඉදිරියට යනකොට මුළු රටේම ඉන්න සියලුම වෘත්තිකයන්ට ඔවුන්ගේ මොනම අපි තුමු වෘත්තික ජාතික මට්ටමේ තියෙන වෘත්ති සංවිධානයට පමණක් නොවේ ඕනම ප්‍රවීණයෙකුට අපට මේ සඳහා දායකත්වය ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා දැන් අපි හිතමු එක අපේ අධ්‍යාපනය පිළිබඳ තියෙන කමිටුවේ ඉන්න සමාජිකයන්ට ආරාධනා කරන්න පුළුවන් මේ රටේ ඉන්න සියලුම ප්‍රවීණයන්ට වෘත්තිකයන්ට මොන මට්ටමේ වුණත්. ඒ වගේ ව්‍යුහයක් මේ තියෙනවා. මේ සංවිධානය තුල තියෙනවා. ඉතින් අපි කරන්නේ ඒකෙම අපේ ප්‍රධාන කමිටුවක් තියෙනවා. ඒක තමයි ජාතික ගැටලු පිළිබඳව
කමිටුව ඒ ගැටලු පිළිබඳ කමිටුවේ සභාපතිත්වයේ දරන්නෙත් අර්ජුන මලම්පෙරි මහත්මයා. මම හිතන්නේ එතුමාට පුළුවන් මේ ගැන පොඩ්ඩක් තව ටිකක් විස්තර කරලා දෙන්න. මේ තියෙන ව්‍යුහය ගත්තාම සියලු දෙනාටම එක්වීමේ තියෙන හැකියාව නිසා අපි යම්සි යෝජනාවක් ගෙනවා නම් එය විවිධ සමාජිකයන් මගින් ඔවුන් ඒක පරිශීලනය කරලා ඔවුන් ඒක විශ්ලේෂණය කරලා ඒකට ප්‍රතිවිරුද්ධ යෝජනා ගෙනිල්ලා ඒක අවසානයේ සම්මත කරගත්තට පස්සේ අපි සම්මත කරගත්ත යෝජනාව අපි විශේෂයෙන් රාජ්‍යයට ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට ඒ කාරණා අනුව එක් රජයන් මේ පවතින තත්ත්ව අනුව අපගේ යෝජනාවන් ඔවුන්ගේ ප්‍රතිපත්ති සඳහා අරගෙන තියෙනවා. දැන් එහෙම මේ යෝජනා ගණනාවක් විවිධ පාර්ශ්වවලින් රජයන් වෙත ඉදිරිපත් වෙනවානේ. හැබැයි දැන් ඔබ ඉදිරිපත් කරන මේ ඔබ යෝජනා කරන විදිහට හරි සුපෝෂිත යෝජනා රජය ලවා ක්‍රියාත්මක කරවා ගන්න ක්‍රියාත්මක තලයට අරන් එන්න ඊළඟට කෙරෙන පසු විපරම කොයි වගේද කෙරෙන බලපෑම් කොයි වගේද මොනවද ඒ සම්බන්ධයෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර? ඉතිහාසයේ පුරා ඇත්ත වශයෙන්ම අපගේ දායකත්වය කියනවා නම් එක් රජයන් සමග අපි සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. එතකොට දැන් අපිට මනම මෑත ඉතිහාසයේ අපේ විශේෂිත දෙයක් මම මතක් කරනවා නම් ඔබ දන්නවා මේ ශ්‍රී ලංකාවේ අපේ ව්‍යවස්ථාවේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කමක් වෙන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා ඉදිරිපත් වෙනවා ඒ සංශෝධනයත් සමග ඒ වගේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන මේ ස්වාධීන කොමිෂන් සභා අපි ඒ වෙලාවෙම 17 වෙනි සංශෝධනය මගින් ඉදිරිපත් වෙනවා. මේකට ඍජුව දායකත්වය දරන්නේ ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ සංගම් සංවිධානය. මෙම යෝජනාව ආව වෙලාවේ පක්ෂ විපක්ෂ ඇතුළු සියල්ලගේම අනුදැනුම ඇතුව ඒ වගේම මේගොල්ලන්ගේ කැමැත්ත අනුව ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ සංගම් සංවිධානය මේ විශ්ලේෂණය කරලා රිවිව් කරලා ඉදිරිපත් කරන අවස්ථාවේදී මෙම 17 වෙනි සංශෝධනය රටට දෙන්න පුළුවන් වුණා. ඒ මගින් අපේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හැකියාවක් ලැබුණා. මම හිතන්නේ ඒක විද්‍යාර්ථීන්ගේ සංගම් සංවිධානය ලබාගත් ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම ඊට පසුව හැම අවස්ථාවකදීම ඉදිරියට ගලා යන ඉතිහාසය ගත්තාම වෙලාවෙම අපි හැකි අවස්ථාව සියලුම අවස්ථාවලදී රජයට යෝජනාවන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ රජය මේ යෝජනාව ක්‍රියාත්මක කරනවාද ප්‍රතිපත්ති වලට සම්පාදනයට ගන්නවාද නැද්ද කියන කාරණාව ඒ රජය සතු දෙයක්. ඒක නිසා මම හිතන්නේ අපි කළ යුත්තේ ඒ වගේම මම හිතන්නේ මාධ්‍ය අපි සමහර වෙලාවට රජයට යෝජනාවන් කරන අතරතුරේදීම මාධ්‍ය වෙතත් අපි මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. සමහර වෙලාවට ඒ යම් රජයන් ඒ යෝජනාවලට සමහරට කැමැත්තක් දක්වන්න පුළුවන්, කැමැත්තක් නොදක්වන්න පුළුවන්. ඒවල කෙසේ වෙතත් අපේ යුතුයකම අපි ඉෂ්ට කරනවා. ඒ වගේම මාධ්‍යයට අපි මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. මේ මගින් සාකච්ඡාවකට බඳුන් වෙන නිසා මම හිතන්නේ හරි වැඩේ හරි එක තෝරා ගැනීම ඒක රජයේ සතු වගකීමක් කියලා. ඔබ සභාපතිතුමන්ට ඉංජිනේරු අර්ජුන මනම්පෙරි මහත්මයාටත් මේ සම්බන්ධයෙන් එකතු කරන්න යමක් ඇති. අනිවාර්යයෙන්ම තියෙන අදහසක් ප්‍රකාශ කරන්න දිල්ෂාන්. පළවෙනි මේක හොඳ අවස්ථාවක් මට වාට ස්තුති කරන්න. දිල්ෂාන්ට සහ මේ net FM එකට. මෙන්න මේක තමයි වෙන්න ඕනේ. මොකද මගේ මතකයට එනවා මම කුඩා කාලේදී අපි විශ්ව සාහිත්‍යයෙන් කියලා රෑ 9:00ට 10ට පටන් ගන්න පුංචි ට්‍රාන්සිස්ටර් රේඩියෝයක් කොට්ටයට තියාගෙන අපි ලෝකේ පුරාම සැරිසරනවා. මට විශ්වයේ පුරාම සැරිසරන්න ආසාවක් ආවේ විශ්ව සාහිත්‍යයෙන් කියලා පර්ල් එස් බක්ගේ නානා ප්‍රකාර නවකතා දවස් ගානේ රාත්‍රී 10න් පස්සේ අහන්න ඕනේ. අම්මා ඇවිල්ලා බන්න රේඩියෝ ගහගෙන ඉන්නවා කියලා ඉස්කෝලේ යන්න තියෙනවා කියලා. නමුත් ඒකෙන් අපි මුළු ලෝකේ පුරාම සැරිසරුවා. ඒකෙන් ආපු උද්‍යෝගයෙන් තමයි අවශ්‍යතාවය උඩ තමයි පහු කාලෙක පිටරටවල වලට යන්නේ. මම යන්නේ ඇත්තම කියනවා. ඒතකොට ගුවන් විදුලිය බොහොම බලගත් උපකරණයක් මේ රටේ. අපි මේ රූපවාහිනිය ගැන කතා කරලා ගුවන් විදුලිය තමයි ලොකුම කතන්දරේ. මේක තමයි ගමේ මිනිහා අහන්නේ. කාර්යයක් කෙලොන්ට අහන්නේ. පොසත් මිනිහයි දුප්පත් මිනිහයි ට්‍රක් ඩ්‍රයිවර්ට ඔක්කොමලා අහන්නේ මේ ගුවන් විදුලිය. එතකොට මම හිතන්නේ විද්වත්තු හැටියට අපිට කරන්න පුළුවන් පළවෙනි දෙයක් තමයි චින්තනය වෙනස් කරන එක නේ. රටක
රටක චින්තනය වෙනස් කරන්න පුළුවන් කමක් තියෙන දැනුම තියෙන කට්ටියට. ඒතකොට මේ කාර්යය පළවෙනි මේ වගේ වැඩසටහන ගොඩාක් වෙන්න ඕන අපි. මාතුකා අරගෙන මේ ගැන රාත්‍රී කාලේ මේ වගේ හොඳ වෙලාවක ඔයගොල්ලෝ පටන් ගන්න 7:00 ගන්න ප්‍රයිම් ටයිම් එක. මේ වෙලාවට කතා කරන්න ඕනේ. මේක කතිකාව මතු කරන්න ඕනේ පළවෙනිම. ඇහුවා ප්‍රශ්නයක් මේවා කතකකොල්ල කයිය ගැහුවට සරල භාෂාවෙන් කියනවනම් වැඩේ කරනවද කියලා ඇහුවානේ. වැඩේ කරන්නේ මේම රටක වැඩේ කරන්නේ සාමූහික ප්‍රාර්ථනාවක් අවශ්‍ය වෙනවා. ඒතර ගුවන් විදුලි වගේ දේවල් ඉතිහාසගත වෙලා තියෙනවා කොහොමද ගුවන් විදුලියට කතිකා පාත්වල දර්ශක දීලා ජනතාව අතරට අදහස් ප්‍රකාශ කරාම තාර්ථික ක්‍රමවේදයකට පිළිවෙලකට ජනතාව දැනුවත් වෙනවා. ජනතාව දැනුවත් වෙනවා තමයි ජනතාවගේ බලපෑම එන්නේ ආණ්ඩුවට හරි කාටද. ඒක තමයි මේකෙන් කෙරෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වැඩසටහන අරා අපිට ලොකු දෙනසක් කරන්න පුළුවන් කියලා දිල්ෂාන් මම හිතනවා අපි මේක ක්‍රමානුකූලව ඉස්සරහට ගෙනියන්න ඕන කෙනෙක් මම අදහස් කරනවා. එහෙම මේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සතු තවත් යෝජනා මොනවද කියන එක අපි හාරවසර බලන්න ඕනේ. දැන් අපි මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන සහ මේ සුබ සාධන ව්‍යාපෘතීන් පිළිබඳව කතා කළා. නමුත් කතා කළ යුතුම තවත් ක්ෂේත්‍රයක් විතර මා දකිනවා මේ රැකියාවන්. COVID-19 එක්ක ආයත් කතාබහට ලක් වෙන මාතෘකාවක් මේක. දැන් අපි රැකියා ඉල්ලන සටන පිළිබඳව කාලාන්තරයක් තිස්සේ දකිනවා. දැන් අපිට වාර්තා වෙන්නේ ලෝකෙ පුරාම රැකියා අහිමිවීම පිළිබඳව. රැකියා කරන්නන්ගෙන් 50%කට විතර රැකියා නැති වෙයි කියලා ලෝක කම්කරු සංවිධානය ප්‍රස්තමේන්තු කරලා තිබෙනවා. මේක ශ්‍රී ලංකාවේත් අඩු වැඩි වශයෙන් ගැලපෙන්න ඉඩ තියෙන බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැන් එහෙමනම් අපි කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ? අපි කොහොමද අලුත් රැකියා උත්පාදනය කරන්නේ? සහ තියෙන රැකියා ටික රැකගන්නේ? අපි තනි පුද්ගලයන් විදිහට කොහොමද අපේ ආර්ථිකය බලවත්ව රඳවාගන්නේ? මම අවස්ථාව ගන්නද මේ? දිල්ෂාන් මෙහෙමයි. ඕකේ ප්‍රශ්නේ දෙක ඔය ප්‍රශ්නේ ගොඩ සාමාන්‍ය ඔය ප්‍රශ්න හරියටම ඇහුවා මේ ප්‍රශ්න හරියට ඇහුවේ නැහැ. තියෙන රැකියා රැක ගන්න කොහොමද තියෙන කරුණාකරලා අමතක කරලා දාන්න. රැකියා නැහැ. ඊළඟට අපි රැකියා හදන්න කොහොමද කියලා ප්‍රශ්න උත්තර. ওই දෙකම නෙවෙයි උත්තර ප්‍රශ්නේ හරි ප්‍රශ්නේ. අපි ප්‍රශ්නේ උත්තරයක් කතාවක් තියෙනවා 95%ක උත්තරේ තියෙන්නේ ප්‍රශ්නේ හරියට අහන එකේ කියලා. හරිද? එතකොට දැන් පළවෙනියෙන්ම දැන් උදාහරණයක් වශයෙන් ගන්න පිටරට වල දැන් ඉස්සරහට ඕස්ට්‍රේලියාවට එහෙම ඇමරිකාවට එහෙම යන්න හිතනවනේ ටිකක් කල්ලාර කරන වැඩ අවුරුදු 2-3ට හම්බෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ මිලියන 38යි ඊරා වෙනකොට අන්එම්ප්ලොයිමන්ට් එක. රස නැතුව. මිලියන 38ක්. අර මහා මොකද්ද මේ ආපాత කාලේ 1930 ගණන් වලත් අඩු වෙලා රස නැතිලා තියෙන මිලියන 15කට විතර. ඒතකොට ඒ වගේ 4 ගුණයක් විතර දැන් රස නැතිලා. මිලියන 38 රස නැති වෙනවා කියන්නේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටික රස නැහැ. ඒතකොට තවත් කට්ටියට ගිහලා ලගින්න හම්බෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවෙත් ඒකයි කතාව. හැම රටකම ඒකයිකින්ද අර මේ ඩිග්‍රිය ගහලා නිදහස් අධ්‍යාපන ලැබලා පිටරටට ගිහලා රසාවක් කරලා ඒ පදිංචි වෙනවා කියන කතන්දරේ සීනේ අහක් කරගන්න වෙයි. ඒ වගේම ඒ රටවලුත් ඉගෙනගෙන තියෙන ගොඩක් දේවල් මේ කොවිඩ් එකකින්ද. රයිට්? ඉතින් ඒක නිසා තිබිච්ච රැකියා තියෙනවා කියලා හිතන්න වෙන්නේ නැහැ. අලුත් රැකියා කියලා අලුතෙන් නිර්මාණ කරන්න ඕනේ තියෙන්නේ අලුත් ප්‍රශ්න. දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නම් මම අත්දැකපු දෙයක්. ටියුෂන් දෙන ළමයෙක් ඉන්නවා. මේ අපේ කසුනි වගේ වයස විතර ඇති කියලා මම හිතනවා ටියුෂන් දීලා මුළු පවුලම රකින්න අවුරුදු ගාණක් තිස්සේ. දැන්ට සුමාන 3-4 5කට 6කට 7කට ඉස්සෙල්ලාම දැන් මෙයාගේ ටියුෂන් පන්තිය බහලා. එයාගේ ජීවන ඒ තරුණ ළමයා තමයි කියන්නේ අවුරුදු 28ක 29ක විතර ළමෙක්. එයා ටියුෂන් දීලා තමයි ගෙදර අම්මයි තාත්තා රැක්කේ. මම හොඳටම දන්න පවුලක කෙනෙක්. එයා රැක්කේ එයා විදියට. ඒකට එයා තමයි ගෘහ මූලිකයි කියලා කියන්නේ. දැන් මෙයා ටියුෂන් පන්ති නැහැනේ. මම දවසක් කතා කරලා ෆෝන් එකේ මම කිව්වා දැන් ඔයා කොහොමද ටියුෂන් දෙන්නේ නැහැ. ඒක තමයි ලොකු ප්‍රශ්නයක් කියලා කිව්වා. මම දන්නේ දැන් කවද දෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් මාස 3ක් 2මාර 3ක් අදනේ යන්න දුන්නේ එළියට. මම කිව්වා WhatsApp එක වගේ එකක් අරන් පාවිච්චි කරලා බලන්න කියලා. WhatsApp නේ Zoom පාවිච්චි කරන්න කියලා කිව්වම දවස් දෙකකට පස්සේ මේ ගෑනු ළමයා මට කියනවා මම Zoom එකෙන් දැන් ටියුෂන් දෙනවා. බලන්න නිර්මාණශීලීත්වය. ඒ කියන්නේ අදහස විතරයි දෙන්න තියෙන්නේ. එයා හදාගෙන එයා දන්නවා එයා ඉංජිනේර කෙනෙක්වත් IT කෙනෙක්වත් කවුරුවත් නෙවෙයි. එයා ඇවිල්ලා ව්‍යවසායකයෙක්. එයා පුංචි අවුරුදු 18 19 විතර මම හිතන්නේ ඔය වැඩේ පටන් අරන් තියෙන්නේ. එතකොට මේ වගේ දේවල් කියන්නේ ප්‍රශ්නයක් තුල අපිට ඔපචුනිටිස් එනවා. අර කළුවලාවේ රිදීර කියන වගේ තියෙනවනේ. දැන් හුඟක් වෙලාවට තියෙන දේවල් තමයි ටියුෂන් මගේ දෙනේවා. මම ටියුෂන් කතාවට මම ඇත්තටම කැමති නෑ. අර මම කියන නමුත් අපිට සංගීතය උගන්වන්න පුළුවන්. තාක්ෂණය හරහා. දැන් ගෙවල් වල ඉන්නකොට මේ පහුගිය දවස්වල මිනිස්සු සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තා. ඒතකොට ගෙවල් ඉන්න සූප ශාස්ත්‍රය ගැන කියලා දෙන්න පුළුවන්. මොකද දැන් ඔක්කොමලා Zoom කරලානේ තියෙන්නේ. දැන් හැමෝම Zoom කරනවා. දැන් අපේ සීයලත් Zoom කරනවා, ආච්චිලත් Zoom කරනවා, මාමලා මෑන්දලා වායනලා හාමුදුරුවෝ පාදිලි නාසලා ඔක්කොමලා Zoom කරනවා. දැන් දෙවියන් වහන්සේගේ යාඥාව කියන්නේ Zoom එකෙන්. දැන් ඉස්සෙල්ලා කිව්වනම් ඔය කරන්න පුළුවන්ද? අපි ජනාධිපතිතුමාටවත් කියන්න පුළුවන්ද? ගෙදරින් ඉඳලා Zoom කර මේ යාඥා ටීවී එක මේ කම්පියුටර් එක කරන්න කිව්වනම් කරන්නේ නැහැ. කොවිඩ් ඇවිල්ලා ඔක්කොම කරන්නේ බෙසකුත් නැත්තුව, අවුරුද්දක් නැත්තුව, පාස්කු ඉරිදක් නැත්තුව, සේරම නාත්තලක ගෙදරටලා හිටපල්ලා කියලා. ඒතකොට ඒක නිසා මේ අපිට ලොකු ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙන මේව කරන්න, ගැන්වීම කටයුතු කරන්න. ඉතින් ඒක නිසා මම හිතන මේ අවස්ථාව යටතේ පරණ රැකියා රකින්න හදන්නත් එපා. ඒවා නැතුව ගිහලා තියෙන ගොඩක් දේවල්. අලුත් රැකියා එනකම් බලාගෙන ඉන්නත් එපා.
අලුතෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න දිහා බලලා අර අපි කිව්ව කතන්දරේ කරමු. ඒ කියන්නේ මල්ටි ඩිසිප්ලිනරි. ඒ කියන්නේ විශ්වයන් පත ගොඩකින් එකතු වෙන කට්ටිය හරහා දාලා අපි බලමු කොහොමද මේ ප්‍රශ්න උත්තරයක් දෙන්නේ කියලා. ගෙදරවල වල භවණයක් ගැන කතා කරා. දැන් ගෙවල් වල වාහන හදලා තියෙන මම වාහන හදලා තියෙනවා. මම වාහන පොඩි කාලේ ඉඳලා. ගස්ලා බගා කිටුවෙත් ඔක්කොම අර මොනවද සුදු මැක්කද මොකද්ද කියන එක කුඩු අර සුදු පාට එකයි දෙලා මැරිලා යනවා. ඒතකොට ලංකාවේ වාහන්න පුළුවන් ද ගෙවතුවල? බොරු කතානේ. එහෙමනම් ඒකට ග්‍රීන් හවුසස් ඕන අපිට. ඒතකොට කවුද ග්‍රීන් හවුසස් හදන්නේ? ග්‍රීන් හවුස් හදන්න බෑ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට. ඒතකොට ඒකේ නිර්මාණශීලීත්වයට පෙට්ටියක් අරගෙන පෙට්ටි එක අපි ඔක්කොම කිට් එක දාලා එවනවා. හිටෙව්වා කොන්ක්‍රීට් ටිකක් බක් කරා පෑදයක් ඇතුළත ග්‍රීන් හවුස් එකක් හදා ගන්න පුළුවන්. අන්න නව නිර්මාණය. හරි. ඒකට වතුර දාන්නේ කොහොමද? ස්ප්‍රින්ක්ලර් සිස්ටම්. ලංකාවේ ස්ප්‍රින්ක්ලර් සිස්ටම් තිබුණේ. නමුත් ඒකට අර ඩ්‍රිප් ඉරිගේෂන් කියන එක දාන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් අපිට ප්‍රශ්නේ දිහා බලලා හොයලා කරන්න පුළුවන්. අද දැනුම කියන එක හැමතැනම තියෙනවා. අද ඉස්කෝලේ යන්න ඕනේ නැහැ නේ දැනුම හොයාගන්න. YouTube එකට හරි කොහාට ගියා නම් දැනුම තියෙනවා. දැනුම උපයෝග කරගෙන ඒක ප්‍රායෝගිකව යොදවන්නේ කොහොමද කියන එක තමයි දැන් අපිට අවස්ථාව ඉල්ල තියෙන්නේ. ප්‍රශ්න දිහා බලමු. ප්‍රශ්න අපි උගන්වමු අපේ රටට අපි උගන්වන්න ඕන ප්‍රශ්න දිහා නිවැරදිව බැලීම. හරි ප්‍රශ්නේ තෝරගන්න ඕන. අන්න ඒකට අපි විශ්වවිද්‍යාල උපාධි දෙනවා නම් මම හිතන්නේ හොඳයි උත්තර වලට උපාධි දෙනවට වැඩිය. ප්‍රශ්න දිහා බලලා උත්තර නැත්තම් ප්‍රශ්න දිහා බලලා අවස්ථා හඳුනා ගන්න කියන යෝජනාව ඔබතුමන් මේ කරන්නේ. ඒ හරහා අපි මොකද ව්‍යවසායකත්වයේ කියන වචනේ පාවිච්චි කරමුකෝ. හැබැයි කෙනෙක් හිතනවා නම් හරි මම අවස්ථාව හඳුනාගත්තා දැන් මම මේකට මේ දේ කරන්න ඕනේ කියලා. කොහෙන්ද මූලධනෙ? කවුද ඒකට සහාය දෙන්නේ? එහෙම සහාය දෙන වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම නැත්නම් ඒ වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අපි කොහොමද රටක් විදියට කටයුතු කළ යුත්තේ? සමාන උත්තරයක් දෙන්න. ඔව්. මම ඒකට උත්තරයක් දෙන්නම්. ඒ වගේම අර්ජුන මහත්මයා කියපු කතාව හරියට හරි. දැන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන බැලුවොත් ඔහු කිව්වා අපි මේකට ග්‍රීන් හවුස් එකක් ඒ කියන්නේ හරිතාගාරයක් හදාගන්න ඒ වගේ ආරක්ෂක කුටියක් හදාගන්න පුළුවන් වගේ වැඩසටහන්. මේ වගේ විශේෂයෙන්ම වෙනත් තැන්වල හුඟක් වෙලාවට දැන් අපට අවස්ථා හම්බෙලා තියෙනවා. දැන් අපි මේ ළඟදී සාකච්ඡාවක් කරා කොහොමද මේ ඔබ දන්නවා දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හුඟක් වෙලාවට දැන් අපේ ඉන්න ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය සඳහා හුඟක් වෙලාවට තමන්ගේ රස්සාව නැති වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කුසලතාවක් තිබෙන කට්ටිය කුසලතා නැති කට්ටිය සාමාන්‍ය කට්ටිය හුඟක් දෙනකොට දැන් කොහොමද මේක අපි පාවිච්චි කරන්නේ? එකක් තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපි හිතමු වාස්තු විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් සමහරවිට ඒගොල්ලන්ට දැනට මේ අවස්ථාවේදී ඇනහිටීමක් ඇති වෙලා තියෙනවා. කොහොමද මේක ඔපචුනිටි එකක් කරගන්නේ කියලා. දැන් එතකොට කෘෂිකර්මය දැන් මෙතන හරි වැදගත් වෙන්නේ මේ තාර්ථික චින්තනය සහ මේ අපි ඔක්කොම එකතු වීම කියන එක. දැන් කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තොත් අපි දන්නවා දැන් හැමෝම වවන්න ගත්තා. වවන්න අරගෙන දැන් තව මාස 3කින් මේ අපිට එනවා හුඟක් මේකේ ගස් ලැබු එක භෝගයන් දැන් එනවා. මේ වෙලාව ග්ලට් එකක් ඒකද වැඩිවීමක් ඇති වෙනවා. අතිරික්තය. එතකොට දැන් අපි බලන්න ඕන කොහොමද මේ ටික ප්‍රොසෙස් කරන්නේ. ඉස්සරහට ආහාර ද්‍රව්‍ය හදාගන්න, එහෙම නැත්නම් ජෑම් හදන්න, ඒ වගේ ප්‍රොසෙස්. දැන් අපි ඒකට සූදානම් වෙනවද කියන එක. අපි නිතරම කතා කරේ වවන්නේ වෙලාවේ ඊළඟට ඒ සඳහා අපේ වෙයා හවුස් එක, ඒ කියන්නේ ස්ටෝරුවක් කොහෙද තියෙන්නේ? සීතාගාරයක් හදාගන්න පුළුවන්. ඒ සීතාගාරයක් කියන එක සාමාන්‍ය මිනිහෙකුට කරන්න බෑ. එතකොට ඒකට සීතාගාරය පිළිබඳ විශේෂඥයන් ඒකත් ඉංජිනේරු ඒ වගේම මේ එයා කන්ඩිෂන් පිළිබඳව ඒ වගේ වෙන ක්ෂේත්‍රවල කට්ටිය අවශ්‍ය වෙනවා. එතකොට මේක අපිට වැලක් විදියට මේ චේන් එකක් වගේ ඉස්සරහට සමහර වෙලාවට අපි දන්නේ නැති ක්ෂේත්‍රවලදී ලොකු ප්‍රමාණයක් අවස්ථා ප්‍රමාණයක් අපිට ඇති වෙනවා. ඉතින් මං හිතන්නේ දැන් මමත් ඔබ හැවුවා කොහොමද මූලධනයක් නැතුව මේක කරන්නේ කියලා. අත් වශයෙන් මූලධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මමත් ව්‍යවසායක හැටියට දැන් විශ්වවිද්‍යාලේ මං එළියට යනකොට විශ්වවිද්‍යාලේ මම ටික කාලයක් උගන්වන්න පටන් ගන්නවා. ඊට පස්සේ මං තව විද්‍යාත්මක කාර්මික පරිශ්‍රණ ආයතනයේ පරිශ්‍රණ නිලධාරියෙක් හැටියට යනවා. ඊළඟට මම වාණිජ්‍ය ක්ෂේත්‍රයට යනවා. ඊට පස්සේ මම පටන් ගන්නවා මගේ ව්‍යාපාරය. මේ ව්‍යාපාරය පටන් ගත්තේ මට මූලධනයක් තිබුණේ නැහැ. අවශ්‍යතාවය තිබුණේ මට තිබුණ විල් එක විතරයි. මට තියෙන අවශ්‍යතාවය විතරයි. නමුත් ඒකෙන් මම ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒකේ මම නව නිර්මාණයක් කරා. මේ නව නිර්මාණයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තා. ඒක ඔක්කොම කරේ විශාල ධනයක් හොයාගෙන නෙවෙයි. ඒ වෙලාවට මට මගේ යාළුවෝ, මට මගේ ඉන්න ගුරුවරු මට උදව් කරා. හැබැයි මම මුලින්ම බැලුවේ නෑ මං කාර් එකක් ගන්න ඕනද, මම ගෙයක් ගන්න ඕනද, මම ලොකු මට ස්ථානයක් ඕනද කියලා පොඩි තැනින් පටන් ගත්තා. ඔබට මතක ඇති සමහර වෙලාවට මීකුණක් දැක්කහම
යම්කිසි ගුරුවරයෙක් කිව්වා මේ මීකුණ දැක්කා මේ මීකුණ අරගෙන ගිහිල්ලා මිනිහෙකුට දියුණු වෙන්න පුළුවන් කියන එක. අන්න ඒ තත්ත්වයට යන්න ඕන. අපි නිතරම හිතන්න හොඳ නැහැ. අපට මූලධනය අත්‍යවශ්‍යයි කියලා. මූලධනය අප හොයාගෙන එනවා. මම දැකලා තියෙනවා ඔබ වගේ ආයතන ඒ වගේම තවත් ආයතන වලින් මාධ්‍ය ආයතන වලින් උදව් කරන නව නිර්මාණ කරුවන්ට අතහිත දෙන ඒ සම්බන්ධීකරණය කරලා දෙන ස්ථානයක් තියෙනවා. අපිට කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක හරි තැනට ගන්න එක විතරයි. අපි පටන් ගන්න ඕන. පටන් ගත්තේ නැතු වුණොත් ඒක හරියන්නේ නැහැ. නිතරම අපි උත්සාහ කරන්න ඕන. මම හිතන්නේ ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. මූලධනය අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි අපේ නිර්මාණය තමයි වැදගත් වෙන්නේ. හැබැයි අනිකුත් සමාජයෙන් අපි උදව් කරන්න ඕන එම තත්ත්වය උඩට දාගන්න. දැන් සිංගප්පූරු වගේ රටක උන් දෙනවා සමහර වෙලාවට ඔබ නිර්මාණයක් කරලා අපි අලුත් ව්‍යවසායයක් පටන් ගත්තොත් ඒක ඔහු දන්නවා මේක ෆේල් වෙනවා කියලා. නමුත් ෆේල් වෙනවා බව දැනදෙනත් ඔවුන්ට ණය සහන ආධාර ලබා දෙනවා. අපේ තියෙන මම හිතන්නේ සංවර්ධන බැංකුව වගේ සංවර්ධන බැංකුව වගේ ආයතන වැඩි කරන්න ඕනේ කියලා මම විශේෂයෙන් මම හිතනවා. අපේ මෙවැනි නව ව්‍යවසායකයන් සහ අලුත් විදිහට හිතන අයවලුන්ට උදව් කිරීම සඳහා අපේ ඉන්නේ අපේ වැඩසටහනේ අවසාන විනාඩි 2. ඔබ සභාපතිතුමනි මම ඔබතුමන්ට අවස්ථාව දෙනවා මේ විනාඩි 2ේදී ඔබතුමන්ගේ සංක්ෂිප්තය අරන් එන්න. බොහොම ස්තුතියි දිල්ෂාන් and කසුනි. සංක්ෂිප්තය මේකයි. අපි එකතු වෙමු. මේ නෙට්එම්ස් වැඩසටහන හරහා අපි එකතු වෙමු. අපි මේ රට සමාජය වෙනස් කරමු. එකතු වෙලා. කුඩා කණ්ඩායමක් එකතු වෙලා අපි මේක පටන් ගමු. ලොකු රැල්ලක් හදමු. ගඟකට බවකට ගන්න ගලක් වගේ රැලි එන්න පටන් ගන්නවා අපි ගෙදර ගියාට පස්සේ. මෙන්න මේකයි. අපි සාකච්ඡාවක් ගෙනියමු. ප්‍රශ්න දිහා සුබවාදීව බලන්න. ප්‍රශ්න දිහා අවස්ථා හැටියට දකින්න අපි සමාජයක් හදමු පළවෙනියෙන්. දෙවෙනි එක අපි කණ්ඩායමක් ඕන කියලා තේරුම් ගමු ප්‍රශ්න විසඳන්න. ප්‍රශ්න තේරුම් ගැනීම සයන්ස් එකක්. ව්‍යවසායදායකත්වයේ කියන එක ගිහිල්ලා ඕන එක්කෙනෙකුට කතා කරලා බලන්න. ඒගොල්ලෝ දැකලා තියෙන අවස්ථාවක් දැකලා ඒගොල්ලෝ අපේ සමන් මහත්තයා කිව්වා වගේ ඒගොල්ලෝ ගිහලා ඒ අවස්ථාව ලබා ගන්න එක. ජීවිතේ අපි කරන්නේ ඒක. අපිට අවස්ථාව ආපුවම අපි බාධා ගැන හිතන්නේ. අපිට ඕන නම් අපි කරනවා ඒක. ඒ වගේ අය තමයි එහෙම කරලා තියෙන. ඕන ජයග්‍රහණ ලැබ මිනිස්සු ඒ වගේ. හැබැයි ජයග්‍රහණ පිටිපස්සේ අනන්ත අප්‍රමාණ පරිත්‍යාජ අවස්ථා තියෙනවා. අපි අපුඩි ගාම පරදෙන මිනිස්සුන්ට මේ රටේ. මේ රටේ අපුඩි ගන්න නැහැ පරදෙන මිනිස්සුන්ට. මේ රටේ බලන් ඉන්නෙම දින්න මිනිහෙකුට අපුඩියක් ගන්න විතර නැත්නම් දින්නට කකුලෙන් ඇදලා හරි වට්ටලා හරි අපුඩි ගන්න පුළුවන් විදියට තමයි අපි සාමාන්‍ය හිතන්නේ. එහෙම කරන්න හොඳ නැහැ. අපි වැටෙන මිනිහට වැඩිපුර අපුඩි ගාමු නැගිටවන්න. හතරවෙනි වශයෙන් අපි ව්‍යවසායදායකයෙක් අරගෙන රිස්ක් එකක් අරගෙන තැනකට ගෙනිච්චට පස්සේ ජාත්‍යන්තරයේ මට්ටමට යන්න එහෙම යන්න බෑ. ජාත්‍යන්තර මට්ටමට ක්‍රම උපායශීලී වෙන ක්‍රමවේදී වෙන්න මේ විද්‍යානුකූල වෙන්න. ඒකට අපි ඒ දක්ෂකම් ගේමු. එහෙම තමයි හදන්න පුළුවන් බිලියන් ඩොලර් කම්පැනිස්. අපේ රටේ හුඟක් තියෙන පුංචි කම්පැනිස්, පුංචි ආයතන තියෙන. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි මේක හරි විදිහට පිළිවෙල කරන්න එක්තරා තැනකට ආවට පස්සේ. එතකොට ප්‍රශ්න වලට අගයකේ ප්‍රශ්න දිහා බයලා දුවන්නේ නැතුව අපි ප්‍රශ්න හොයාගෙන යන්න. බැට්න මිනිස්සුන්ට අපුඩි ගාමු. ජයග්‍රහණ වටේ අපි පෙරට්ටු යමු. අපි සෙලිබ්‍රේට් කරමු ඒක. කරලි වෙලා අපි ව්‍යවසායක මුදල් කියන එක නිකම්ම ගලාගෙන එනවා. දැන් මට තියෙනවා නම් මම පුද්ගලිකයිට මම රසායන අසල මගේ කම්පැනියක් පටන් ගත්ත කෙනෙක් තරයි මේක. රසාවක් නැතු තිබිච්ච රසා හොඳම රසාව අතහැරලා ගිහලා කරගත්තා. මට පෙවුනේ ඒක කළ යුතුයි කියලා. මම අද කම්පියුටර් තාක්ෂණයට ගිහලා ඉන්නේ වැඩේ කරපු නිසා. ඒක තමයි වෙන්න ඕනේ. ප්‍රශ්න අවස්ථා කරගමු. එහෙම ප්‍රශ්න අවස්ථා කරගන්න අපිට පුළුවන් වුණොත් අපිට පුළුවන් පටන් ගන්න ජය ගන්න විදිහට ඒක ඉවර කරන්න. අද අපි කතා කළේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපති සමන් වරුසවිතාන මහතා සමග සහ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ උපසභාපති ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමේ කමිටු සමාජික වරලත් ඉංජිනේරු අර්ජුන මනම්පේරි මහත්මයා සමග ඔබ දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලබා දුන් සම්පත්දායකත්වයේ පිළිබඳව මැදිරියමට උදව් කළේ කසුනිටත් ගොඩක් ස්තුතියි. අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නේ මම දිල්ෂාන් සඳකැකුළු මඩවල. ඔබට සුබ රාත්‍රියක්. Net FM Unlimited.